හොඳයි ආයුබෝවන් සියලු දෙනාටම සුබ දවසක් වේවා. මම කතා කරන එක පැහැදිලිව ඇහෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. මොන හරි ගැටලුවක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔක්කොගේම මයික්‍රොෆෝන් ඔන් එකේ තියන්න පුළුවන් මට්ටමේ තියෙන්නේ. ඔන් කළා ඕනි ගැටලුවක් අහන්න පුළුවන්. හොඳයි අපි අද දවසේ මේ අතිරේක දිනයක් විදියට යම් කිසි කාලයක් වෙනකන් මේ සිකුරාදා දිනේ 10:30ට මේ වෙලාවට පන්ති පවත්වන්න තීරණය කළා. හේතුව අපි විභාගයට කලින් පන්තියක් පටන් ගන්න තියෙන එක ගෲප් එකක් එකේ යනවා. එතකොට ඒගොල්ලන්ගේ පාඩමක්ම ඉවර කරගෙන තියෙනවා. ඒ පාඩම ඉවර කරගත්ත තැනදී ඒගොල්ලන්ගේ පන්තිය නවත්තලා ඒගොල්ලන්ගේ වෙලාව තමයි මේ ඕගොල්ලන්ට දීලා තියෙන්නේ. අලුත් ටීම් එකට දීලා තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ගේ පන්තියේ කණ්ඩායමත් මම ඒගොල්ලන්ගේ පන්තියේ කණ්ඩායම පාඩම ඉවර කරපු තැනට ගෙනහිල්ලා එක දවසකට ගන්නවා ඒගොල්ලන්ගේ පන්තිය. එහෙම බලාපොරොත්තු වෙන තමයි මේ සිකුරාදා දිනේ පන්තිය කරගෙන යන්නේ. එතකොට අද දවසේ අපි පටන් ගන්නවා කියලා මම ඔයගලන්ට කලින්ම දැනුවත් කරලා තිබුණා. ප්‍රායෝගික භූගෝල විද්‍යාව කියන විෂය කොටස. අපි කලින් දවසේ කතා කරන්නේ බදාදා දවසේ කතා කරන්නේ භෞතික භූගෝල විද්‍යාවනේ. නේද? ඒකේ කතා කරගෙන ආවේ භෞතික භූගෝල විද්‍යාවේ පාඩමක්. එතකොට ඒ කතා කරපු පාඩමත් ගිය සතියේ බදාදාෙන් ඉවර වුණා. මේ පෞගේ බදාදාෙන් ඉවර වුණා. අද අපි පටන් ගන්නේ ප්‍රායෝගික භූගෝල විද්‍යාව විෂය හැඳින්වීම කියන මාතෘකාව. ඒතර ඔයගොල්ලන්ට අර පහුගිය දිනේ නෝට් ලියපු පොතේ මේක ලියන්න බෑ. මම කලින්ම කියලා තිබුණා ප්‍රායෝගික භූගෝල විද්‍යාවට අවශ්‍ය අලුත් පොතක් සම්පූර්ණ කරලා තියාගන්න පිටකවරක් දාලා මාතෘකාව ලියලා නම ලියලා හදාගන්න කියලා කිව්වා. ඒ පොතේ තමයි අද නෝට් එක ලියන්නේ. හොඳේ. හොඳයි. එහෙමනම් අපි වැඩ කටයුතු ආරම්භ කරමු. අපි යමු ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ හැඳින්වීම. ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ හැඳින්වීම. මාතෘකාව ලියා ගන්නකො. හොඳයි අපි දන්නවා භූගෝල විද්‍යාව විෂය සිලබස් එකෙත් අපිට හම්බ වෙනවානේ කොටස් 3කට යටත් වෙලා නේද කොටස් 3කට මොකක්ද එකක් ප්‍රායෝගික භූගෝල විද්‍යාව නේද ප්‍රායෝගික භූගෝල විද්‍යාව ඊළඟට දෙවෙනි එක අපිට හම්බ වෙනවා භෞතික භූගෝල විද්‍යාව භෞතික භූගෝල විද්‍යාව අපි පාඩමක් කරගෙන යන්නේ ඒකේ තමයි බදාදා දිනේ කරන්නේ මේකේ පාඩමක් නේද තවත් එකක් අපිට තියෙනවා මානුෂ භූගෝල විද්‍යාව කියලා මානුෂ භූගෝල විද්‍යාව එතකොට මේ ප්‍රායෝගික භූගෝල විද්‍යාව භෞතික භූගෝල විද්‍යාව මානුෂ භූගෝල විද්‍යාව කියලා විෂය කොටස් තුනක් යටතේ කතා කරගෙන යනවනේ. එතකොට අද දවසේ අපි බලන්නේ මේ ප්‍රායෝගික භූගෝල විද්‍යාව කියලා දෙයක් අපිට අවශ්‍ය වෙන්නේ ඇයි? දැන් අපි දන්නවා මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. නේද? මේක ඇතුලේ අපිට ඉගෙන ගන්න වෙලා තියෙනවා කොටස් තුනක්. මොනවද? එකක් තමයි සිතියක්. ප්‍රායෝගික භූගෝල විද්‍යාව සිතියක් අපිට ඉගෙන ගන්න වෙනවා. ඊළඟට අපිට ප්‍රායෝගික භූගෝල විද්‍යාව ප්‍රස්තාර ඉගෙන ගන්න වෙනවා. නේද? ඊළඟට පුතේ සංඛ්‍යාන ක්‍රම ශිල්ප කීපයක් තියෙනවා ඉගෙන ගන්න වෙනවා. මෙන්න මේ පාඩම් තුන තමයි අපිට ප්‍රායෝගික භූගෝල විද්‍යාවේදී කතා බහ කරන්න තියෙන්නේ. හරිද? එතකොට අපි බලමු ඇයි භූගෝල විද්‍යාවට ප්‍රායෝගික භූගෝල විද්‍යාවක් අවශ්‍ය වෙන්නේ. ඒක හොයාගමු ඉස්සෙල්ලා. මේ බලන්න දැන් භූගෝල විද්‍යාව විෂය කියන්නේ මොකක්ද කියලා අපි හඳුනා ගැනීමක් කළා භෞතික භූගෝල විද්‍යාව පාඩම් ආරම්භ කරන්න කලින්. නේද? භූගෝල විද්‍යාවෙන් කරන්නේ මොකක්ද? මිනිසා හා පරිසරය අතර පවතින අන්තර් සම්බන්ධතාව විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් අධ්‍යයනය කිරීම. මිනිසා හා පරිසරය කියලා තේමා දෙකක් එකසේ කියුණා. නේද? මිනිසයි පරිසරයයි අතර තියෙන අන්තර් සම්බන්ධතාව. ඒ දෙන්න ගැන වෙන වෙනම නෙමෙයි. ඒ දෙන්න අතර තියෙන සම්බන්ධතාව තමයි කතා කරන්නේ විද්‍යාත්මකව. එතකොට ඒක භූගෝල විද්‍යාව විෂයද? නේද? ඒක භූගෝල විද්‍යාව විෂය කියලා කියනවා. එතකොට ඒකේ අපිට පේනවා පැහැදිලිව තේමා දෙකක්. එකක් තමයි පරිසරය. ඊළඟට අනිත් එක තමයි මිනිසා. නේද? එතකොට භූගෝල විද්‍යාව අධ්‍යයන සිද්ධ කරන්නේ මෙන්න මේ දෙක සම්බන්ධයෙන්. මේ දෙක අතර තියෙන අන්තර් සම්බන්ධතාව ගැන. හරි? එතකොට භූගෝල විද්‍යාව විශ්ය එහෙමයි. එතකොට භූගෝල විද්‍යාව අධ්‍යයනයක් කියන්නේ භෞතික හා මානව පරිසරය. නැත්නම් භෞතික හා සංස්කෘතික පරිසරයේ අවකාශීය හා කාලීන විවිධත්වය පිළිබඳව අධ්‍යයනය කරන කොටසකට අධ්‍යයනයකට අපි කියනවා භූගෝල විද්‍යා අධ්‍යයනය. මොකක්ද ඒකට භූගෝල විද්‍යා විෂය කියන්නේ? මිනිසා සහ පරිසරය අතර පවතින අන්තර් සම්බන්ධතාව විද්‍යාත්මක අධ්‍යයනය කරන විෂය තමයි භූගෝල විද්‍යාව. ඒකේ තේමා දෙකක් තමයි හැම දෙයකම මුල් වෙලා තියෙන්නේ. කවුද තේමා දෙක? එක පැත්තක ඉන්නවා පරිසරය අනිත් පැත්තේ ඉන්නවා මිනිසා. මේ දෙක අතර ගොඩනැගෙන අන්තර් සම්බන්ධතාව ගැන තමයි අපි කතා කරන්නේ භූගෝල විද්‍යා විෂයේ. ඒක භූගෝල විද්‍යා අධ්‍යයනයක් කියන්නේ අපි ඉගෙන ගන්න ඕනේ මේ භෞතික පරිසරයේ හා මානව පරිසරයේ කියන දෙකේ අවකාශීය හා කාලීන වෙනස් වීම පිළිබඳ. තනින් තනට සිද්ධ වෙලා තියෙන වෙනස් වීමයි මේ කාලීන කාලයක වෙලා තියෙන වෙනස් වීමයි. කාගේද? භෞතික පරිසරයේ හා මානව පරිසරයේ.
අන්නේ පිළිබඳව කරනවා නම් කිසියම් අධ්‍යයනයක් අපි ඒකට කියනවා භූගෝල විද්‍යා අධ්‍යයනයක් කියලා. තේරුණාද කියන දේ? එතකොට මේ භූගෝල විද්‍යා අධ්‍යයනවලදී අපිට පේනවා මේ අපි අධ්‍යයනයට නතු කරගන්න බොහෝ දේවල්. නේද? දැන් ඔබට සිලබස් එක අතට ලැබිලා තියෙනවනේ. ඒ සිලබස් එක පෙළලුණත් බලන්න පුළුවන්. මේ භූගෝල විද්‍යා අධ්‍යයනවලදී භෞතික පරිසරය ගැන හරි මානව පරිසරය ගැන හරිනේ අපි කතා කරන්නේ. නේද? ඒකේ මොනවා ගැනද? අවකාශීයව තියෙන වෙනස්කම්. එහෙම නැත්නම් කාලීනව සිද්ධ වෙලා තියෙන වෙනස්කම් ගැන. එහෙම කතා කරනකොට අපිට පේන මේ භූගෝල විද්‍යාව විෂයට අහු වෙන මේ විෂයපතය තුළ බොහෝ දේවල් මේ පියවෙහින් දකින්න ලැබෙන දේවල්. නේද? බොහෝ දේවල් පියවෙහින් නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් පෘථිවි අභ්‍යන්තරයේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය අපිට පියවෙහින් බලන්න බෑ තමයි. නමුත් ඒක පැත්තක තියන්නකෝ. නේද? බහුතරයක් දේවල් අපිට මේ පියවෙහින් දර්ශනය වෙන දේවල්. දැන් උදාහරණයක් විතර ගත්තාම අපි ලෝකේ කෘෂිකාර්මික භූමි පරිභෝග වර්ග ගැන කතා කරනවා. වගා කටයුතු ගැන නේද? තී වවන හැටි ගැන, රබර් වවන හැටි ගැන, ඊළඟට තිරිඟු වගාව කරන හැටි ගැන නේද? ඕවා කතා කරනවා. ඕවා තැන් වලට වෙනස්නේ. නේද? ඇමරිකා එක්සත් ජනපදයේ හෙක්ටයාර ලක්ෂ ගණන් තැනිබිම් පාවිච්චි කරලා තියෙනවා තිරිඟු වවන්න. අපේ රටේ එහෙම තිරිඟු වගාවීම් තියනවාද? තියා තිරිඟු වවන්නෙත් නැහැ. අපි වවන්නේ තේ ටික, රබර් ටික, පොල් ටික, වී ටික වගේ දේවල්. නේද? එතකොට එතන වෙනසක් තියෙනවා. ඊළඟට ලෝකේ සමහර රටවල් යකඩ හාවාණී හදනවා. ලෝකේ සියලුම රටවල් යකඩ හාවාණී අවශ්‍යතාවන් වෙනුවෙන් පාවිච්චි කරනවා. නේද? ඒතර අපිට පේනවා සමහර රටවල් ලෝකේ යකඩ හාවාණී තාම හදන්නේ පොළොවෙන් හාර ගන්න අමුද්‍රව්‍ය මේ යපස් උණු කරලා. නේද? පොළොවෙන් හාර ගන්න යපස් උණු කරලා තමයි යකඩ හාවාණී හදන්නේ. හැබැයි ජපානයේ එහෙම කරන්න ඒගොල්ලන්ට සම්පත් නැහැ. නේද? යපස් නැහැ, ගල්ලඟු නැහැ, මුංගල් නැහැ, ඕව නැහැ. ඒ නිසා ඒගොල්ලෝ මොකද කරන්නේ? ලෝකෙම තියෙන පරණ යකඩ ටික එකතු කරලා උණු කරලා මේ වෙනකොට ඒගොල්ලෝ යකඩ හාවාණී හදනවා. දැන් එකම නිෂ්පාදනයක් රටවල් කලාප දෙකක් කරන්නේ ක්‍රම දෙකකට නේද? එකම නිෂ්පාදනයක් වෙනුවෙන් රටවල් කලාප දෙකක් වැඩ කරන්නේ ක්‍රම දෙකකට. එහෙනම් අපිට පේනවා මානව පරිසරය අවකාශීය වශයෙන් වෙනස්, කාලීන වශයෙන් වෙනස්. නේද? කාලීන වශයෙන් වෙනස්. ජපානයේ දැන් පරණයකට උණු කළාට ඉස්සෙල්ලත් ඒගොල්ලෝ කළේ මොකද්ද? රටේ සම්පත් නැති හින්දා පිට රටින් යපස් ටික ගෙන්න ගත්තා. නැව් වල පටවගෙන ගෙනාගත්තා. නේද? ගල්ලංගු ටික ගෙනාවා. උණු ගල් ටික ගෙනාවා. එහෙම ගෙනල්ලා තමයි යකඩ හාවාණී ඉස්සර හැදුවේ. දැන් එහෙමත් නැහැ. පරණයකට ටික තමයි දැන් එකතු කරලා උණු කරන්නේ. එහෙනම් කාලීන වෙනසකුත් තියෙනවා. යකඩ හාවාණී කර්මාන්තය සම්බන්ධයෙන් අවකාශීය වෙනසකුත් තියෙනවා. අපි එතකොට මේ දේවල් පියවෙහින් දකිනවා. නේද? දැන් අපිට බැරිද යකඩ හාවාණී කර්මාන්තශාලා බලන්න යන්න ජපානයේ? පුළුවන්. අපිට බැරිද ජපානයේ මෝටර් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් නිරීක්ෂණය කරන්න? පුළුවන්. නේද? අපිට ඒවා පියවෙහින් දකින්න ලැබෙන දේවල්. ඊළඟ භෞතික පරිසරයේ තියෙන අවකාශීය කාලීන වෙනස්වීම් ගැන කතා කරනකොට අපි කඳු වැටි ගැන කතා කරනවා. දියඇලි ගැන කතා කරනවා. නේද? ඊළඟට උත්තර බෑවුම්, අවතල බෑවුම් ආදී විවිධ රූප ගැන කතා කරනවා. ඒ ඔක්කොම භෞතික පරිසරයේ නිර්මාණ නේද? අපිට ඒවා මේ සාමාන්‍ය පරිසරයේ ඇවිදගෙන යනකොට අපි සංචලනය වෙනකොට අපිට පේන්න දකින්න ලැබෙනවා. නේද? ඒවත් අපිට පියවෙහින් දකින්න ලැබෙනවා. වනාන්තර වර්ග ගැන කතා කරනවා. අපි ලංකාව කියන පුංචි රට ගත්තාම අපේ රටේ තියෙන වනාන්තර වර්ග කීපයක්. නේද? පහත රට වර්ෂා වනාන්තර කියයි, වියලි කලාපීය වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර කියනවා, අනුකර වනාන්තර කියනවා නේද? හිම වර්ග කරනවා. ඊළඟට අනිත් පැත්තෙන් බලනකොට අපේ රටේ තනබිම් තියෙනවා. නේද? ඊළඟට අනිත් පැත්තෙන් බලනකොට තෙත්බිම් තියෙනවා. නේද? මේ වගේ විවිධ පරිසර පද්ධති අපේ රටේ තියෙනවා. දැන් අපිට ඔක්කොම පියවෙහින් දකින්න බලන්න පුළුවන් දේවල්. නේද? අපි මාදුගංගේ බෝට්ටුවක නැගලා දූපත් 64 බලන්න සවාරියක් ගිය අපිට පරිසර පද්ධතියක් බලා ගන්න පුළුවන්. තෙත්බිම් පරිසර පද්ධතියක්. නේද? අපි කතරගමට යනකොට අතරමඟ ඔය හරි බහැලා නේද? ඒ ආසන්නයේ තියෙන ඒ වනාන්තර බද කලාපයක තියෙන ගහක් යට හිවණී වාඩිලා කිනිච්ච කෑම පාර්සලේ දිගෑරගෙන කනවනම් අපි ඒ දකින්නේ නේද? අපි නොදැනුවත්ව මේ අපි දකින්නේ මේ ශුෂ්ක කලාපීය වනාන්තර. නේද? ශුෂ්ක කලාපීය වනාන්තර ලඳු පෙළ පරිසර පද්ධතිය දකින්නේ. නේද? එහෙම තියෙනවා. අපි ඉගෙන ගන්න බොහෝ දේවල් පුතේ භූගෝල විද්‍යාවේදී පියවෙහින් නිරීක්ෂණය කළ හැකි දේවල්. නේද? පියවෙහින් දෘශ්‍යමාන වන දේවල් තමයි අපි භූගෝල විද්‍යාවේ අධ්‍යයන සඳහා නතු කරගෙන තියෙන්නේ. බොහෝ දේවල් සීමිත ප්‍රමාණයක් කරනකොට. එතෙන්දී අපිට සිද්ධ වෙලා තියෙනවා ළමයි අපිට සිද්ධ වෙලා තියෙනවා මේ ශාස්ත්‍රයේ සමග නිතර කටයුතු කරන්න. නේද? මේ සැබෑ ලෝකයේ සමග නිතර ගැටෙන්න සිද්ධ වෙනවා අපි විශේෂ ඉගෙන ගන්න අයට. නේද? ස්වභාවික පරිසරයේ කණු නිර්මාණය ගැන දියැලි හැදෙන්නේ කොහොමද? වෙනත් භූරූප හැදෙන්නේ කොහොමද කියලා අපි න්‍යායාත්මකව පන්ති කාමරේ ඉගෙනගෙන සැබෑ ලෝකෙට එළියට අඩිය තිබ්බොත් අපිට ඒක පියවෙමින් බලන්න පුළුවන්. නේද? බලලා අපි නිකා ඉන්නේ දියැලක් ගැන ඉගෙනගෙන මේක මෙහෙමයි නිර්මාණය වෙන්නේ කියලා කියලා සමහරවිට දියැලක් අධ්‍යයනය කරන්න යන අපි දියැල ළඟට ගිහිල්ලා සමහරට දියැලේ උසමනින් අපි කටයුතු කරයි. නේද? අන්න බලන්න.
මේ පියවියකින් දකින්න ලැබෙන දෘශ්‍යමාන සංසිද්ධීන් පිළිබඳව අධ්‍යයනය කරන භූගෝල විද්‍යාඥයා ශාස්ත්‍රයට ගියාම විවිධ දේවල් සම්බන්ධ தত্ত্ব එකතු කරනවා. නේද? විවිධ දේවල් සම්බන්ධ தত্ত্ব එකතු කරනවා. එතකොට බලන්න භූගෝල විද්‍යාඥයාට මේ අනිත් විෂයන් ඉගෙන ගන්න අනිත් විෂයන් පිළිබඳව අධ්‍යයනය කරන අයට වඩා වෙනස් දෙයක් කරන්න වෙලා. ශාස්ත්‍රයට ගිහිල්ලා සැබෑ ලෝකෙට ගිහිල්ලා ඒ අදාළ දේවල් නිරීක්ෂණය කරලා දත්ත තොරතුරු එකතු කරන්න වෙලා. නේද? දත්ත හතරතුරු එකතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් ඔන්න බලන්න ප්‍රායෝගික භූගෝල විද්‍යාවක් කියලා දෙයක් ගොඩනගෙන්න අවශ්‍ය පසුබිම විෂය තුල නිර්මාණය වෙන හැටි. නේද? පසුබිම භූගෝල විද්‍යාව විෂය තුල නිර්මාණය වෙන හැටි බලන්නකො. අපි ඉගෙන ගන්නේ මිනිසා සහ පරිසරය අතර තියෙන අන්තර් සම්බන්ධතාව පිළිබඳව විද්‍යාත්මකව. නේද? විද්‍යාත්මකව. ඉතින්දී අපි මොකද්ද කරන්නේ? භෞතික පරිසරයේ සහ මානව පරිසරයේ තියෙන අවකාශීය කාලීන වෙනස් වීම පිළිබඳව අධ්‍යයනය කරන එක. ඒක අධ්‍යයනය කරන්න ගියාම අපිට පේනවා අපේ අධ්‍යයන බොහෝමයක් සිද්ධ වෙන්නේ පරිසරයේ සම්බන්ධයෙන් සහ මානව පරිසරයේ සම්බන්ධයෙන්. භෞතික පරිසරයේ සම්බන්ධව සහ මානව පරිසරයේ සම්බන්ධයෙන්. එතකොට මේ භෞතික පරිසරය හා සම්බන්ධව භෞතික භූගෝල විද්‍යාව වෙනුයි මානව පරිසරයේ සම්බන්ධව මානව භූගෝල විද්‍යාව වෙනුයි කතා කරනවා. මානව භූගෝල විද්‍යාව වෙනුයි කතා කරනවා. නේද? මේ දෙක ගැන කතා බහ කරනකොට මේ දෙකට සම්බන්ධ වෙන බොහෝ දේවල් අපි කිව්වා පියවිහින් සැබෑ ලෝකේ දකින්න ලැබෙන දේවල්. නේද? දෘශ්‍යමාන සංසිද්ධි. මේ දෘශ්‍යමාන සංසිද්ධි පිළිබඳව පන්තිකාවරයේදී સિદ્ધාන්ත වශයෙන් ඉගෙනගෙන අපි ශාස්ත්‍රයට ගිහිල්ලා සැබෑ ලෝකෙට ගිහිල්ලා ඒව අධ්‍යයනය කරන්න කටයුතු කරනකොට අපිට දත්ත ගැන දත්ත එකතු කරන්න, තොරතුරු එකතු කරන්න වෙනවා. දැන් මම තව උදාහරණයක් කියන්නම්කෝ. මානුෂ භූගෝල විද්‍යාව අපි ජනසංඛ්‍යාව ගැන ඉගෙන ගන්නවා. නේද? දැන් අපිට වර්තමානයේ තියෙන පරිසර ගැටලු කූඩකට හේතුව තමයි ජනසංඛ්‍යාව වැඩිවීම. මේ අහගන්නකො කතාවේ හැටි කොහොමද කියලා. හැම මිනිත්තුවකදීම ලෝක ජනසංඛ්‍යාවට පුද්ගල උපාත් 248ක් එකතු වෙනවා. හැම විනාඩියක් ඉවර වෙනකොටම ලෝක ජනගහනයට මිනිස්සු 248ක් එකතු වෙනවා. හරිද? ලේසි නෑ වැඩියෝනේ. දැන් එතකොට බලන්න කොහොම ගිහිල්ලා ඔයා ගණන් හදලා බලන්න මිනිත්තුවකට 248යි නම් පැයකට කොච්චර? පැය තියෙනවා දවසකට 24ක්. ඒක වැඩි කරන්න 24න් දවසකට කොච්චරද ලැබෙයි? ඊළඟට ඒක වැඩි කරන්න 7න් සතියකට කොච්චරද ලැබෙයි? ඒක වැඩි කරන්න 30න් ආසන්න වශයෙන් මාසයකට කොච්චරද කියලා ලැබෙයි? ඒක වැඩි කරන්න 12න් අවුරුද්දකට කොච්චරද ලැබෙයි? අවුරුද්දකට එන ගාන පුතේ මිලියන 80ක්. එහෙනම් මේ බලන්න ලෝක ජනසංඛ්‍යාව මිලියන 80කින් වැඩි වෙනවා. හැම අවුරුද්දකම. දැන් ඉපදෙනා වගේම මරණ ප්‍රමාණයකුත් තියෙනවා. හරිද? මිනිත්තුවකදී මරණ ප්‍රමාණයක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් 169ක් විතර කියලා තමයි හොයාගෙන තියෙන්නේ. මිනිත්තුවකදී 248ක් ඉපදුනාට 169ක් විතර මැරෙනවා ලෝකෙ පුරා. එතකොට මේ ගැළපීම අනුව ලෝකේ ජනගහනයට අවුරුද්දකට මිලියන 80 ගණන් එකතු වෙනවා. හරි? මිලියන 80 ගණන් එකතු වෙනවා. අන්න එතකොට ළමයි මේ ජනසංඛ්‍යාව සම්බන්ධයෙන් ඇතිවෙන මේ වේගවත් වර්ධනය නිසා තමයි බොහෝ ගැටලු නිර්මාණය වෙලා. ලෝකේ ජීවත් වෙන්න ගියාම මිනිස්සුන්ට ඉඩමදි වෙලා. නේද? ඉඩමදි වෙලා. භූමියට අනවශ්‍ය විදිහේ වටිනාකමක් එකතු වෙලා. නේද? දැන් කොළඹ ගිහිල්ලා පිටකොටුවේ පර්චේස් එකක් එහෙම මිලදී ගන්න අපි කටයුතු කරනවා නම් අපි නොහිතන මහා මුදල් කන්දරාවක් වියදම් කරන්න වෙලා. නේද? කෝටි 7-8ක් වෙනවා පර්ච් එකක් කොළඹ පිටකොටු. නේද? එහෙම තත්ත්වයක් නෑ. මිනිස්සු විශාල වශයෙන් වර්ධනය වෙලා භූමියට අධික ඉල්ලුමක් නිර්මාණය වෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තාම වායු ගෝලීය කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කරන එක 10-15 ගුණයකින් වැඩි වෙලා. නේද? වැඩි වෙලා. මම උදාහරණයක් කියන්නම්. 1950 වෙනකොට වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් තිබිලා තියෙන වායු කොටස් මිලියනයකට මේ 140ක් විතර ප්‍රමාණය. හැබැයි වර්තමානයේ යනකොට ඒක 250ක් පැනලා වැඩි වෙලා තියෙනවා. එහෙනම් වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙලා තියෙන්නේ ස්වභාවික ක්‍රියාවලිය වලට වඩා මිනිස්සුගේ ක්‍රියාකාරකම් නිසා. එක පැත්තකින් මිනිස්සු ෆොසිල් ඉන්ධන පාවිච්චි කරලා කාබන් ඩයොක්සයිඩ් වායු වලට පිට කරනවා. නේද? දැව ඉන්ධන දහනේදී පිට කරනවා. කෘෂිකාර්මික අපද්‍රව්‍ය ගිනි තියනවා. නේද? කැලිකස් වල ගිනි තියනවා. මේ වගේ දේවල් නිසා වායු වලට කාබන් ඩයොක්සයිඩ් එකතු වෙනවා. අනිත් පැත්තෙන් මොකද? අනිත් පැත්තෙන් ඒව උරා ගන්න ඉන්න වනාන්තර රැස්මත් කපනවා. ඇයි? දැව සපයා ගන්න, වගා බිම් වැඩි කරන්න, ජන ආවාස හදන්න. නේද? මේ වගේ කාර්යයන්ට මොකද කරන්නේ? මේ වනාන්තර ටික එලි කරනවා. ඉතින් එක පැත්තකින් වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් දානවා, අනිත් පැත්තෙන් ඒවා උරා ගන්න අවශෝෂණය කරගෙන සමතුලනය ඇති කරන්න ඉන්න වනාන්තර වැස්ස නැති කරනවා. නේද? මොකද වෙන්නේ? වායු ගෝලය තුල වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් එකතු වෙලා මුළු ලෝකෙම ගිනියම් වෙනවා. උණුසුම් වෙනවා. අපි ඒකට කියනවා ගෝලීය උණුසුම කියලා. දැන් අද තියෙනවනේ ගෝලීය උණුසුමක් මේ උෂ්ණත්වයක් සාමාන්‍ය උෂ්ණත්වයක්. හැබැයි 2050 වෙනකොටම මුළු ලෝකෙම උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කින් විතර වැඩි වෙනවා. ඉතින් මොකද ඉතින් සෙල්සියස් අංශක 2ක් වඩා මහ ගාණක් නේද? එහෙම ඉතින් මම මෙහෙම කියනකොට වරදී ඉතින් සෙල්සියස් අංශක 2ක් මහ ගාණක්
මේ දෝක වැටුණා මොකද කියලා කල්පනා කරන්න. හැබැයි මතක තියාගන්න මේ පෘථිවි ගෝලයෙන්ම තමයි මේ උණුසුම සෙල්සියස් අංශක 2කින් වැඩි වෙන්නේ. ඒ සෙල්සියස් අංශක 2 වැඩි වීම නිසා ඇතිවන ප්‍රතිඵලය ඔබ දන්නේ නැහැ. මොකද්ද ප්‍රතිඵලය? ලෝකයේ උසම කඳුකර මුදුන් වල තියෙන අයිස් තට්ටුවක්. අයිස් කැප් එකක් තියෙනවා. නේද? හිමාලය කඳු මුදුන් වහගෙන අයිස් කැප් එකක් තියෙනවා. ඊළඟට රොකි ඇන්ඩීස් කඳු මුදුන් වහගෙන අයිස් කැප් එකක් නිර්මාණය වෙලා තියෙනවා. නේද? ඊළඟට ග්‍රීන්ලන්තයේ ආර්ක්ටික් ප්‍රදේශ, ඇන්ටාර්ක්ටිකා වගේ ප්‍රදේශවල මහා විශාල අයිස් තලාවන් තියෙනවා. අර සෙල්සියස් අංශක 2කින් ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනකොට අර අයිස් තට්ටු දිය වෙනවා ළමයි. දිය වෙලා කොහෙද එකතු වෙන්නේ? සාගර වලට එකතු වෙනවා, මුහුදු වලට එකතු වෙනවා. මොකද වෙන්නේ? සාගර වල ජල මට්ටම ඉන්න ඉහළ යනවා. ඔන්න අහගන්න කතාව 2050 වෙනකොට සාගරයේ දැන් තියෙන ජල මට්ටමක් තියෙනවනේ. ඒ මට්ටමත් එක්ක බලනකොට 2000 වෙනකොට මීටරයක් උස ජල මට්ටමක් වැඩි වෙනවා. අද තියෙන ජල මට්ටමට වඩා මුහුදු ජල මට්ටම ඉහළ යනවලු මීටරේ 2050 වෙනකොට. එතකොට මොකද වෙන්නේ? ඔන්න වෙන දේවල් ටික. එකක් තමයි මාලදිවයින් දූපත් ටික ඔක්කොම ජලයෙන් යට වෙනවා. කොච්චර තියෙනවද මාලදිවයින් දූපත්? ලොකු කුඩා දූපත් තියෙනවා 1187ක්. 1187. ලොකුම දූපතේ මුහුදු මට්ටමේ ඉඳලා බැලුවාම උස තියෙන්නේ මීටර් 2යි. හරිද? මීටර් 2යි. දැනටත් මේක යම් ප්‍රමාණයක් යට වෙලා තියෙනවා. එතකොට 2050 වෙනකොට ලෝක සිතියමේ මාලදිවයින් දූපත් නැහැ කියලා කියන්නේ. හරි? අපි මේ වෙරළ පාගන්න රැල්ල පාගන්න යනවනේ වෙරළ නේද? අද ගිහිල්ලා මොහොතට ගිහිල්ලා රැල්ල පාගන්න යන වෙරළ කලාපයේ ඕගොල්ලන්ගේ ඉදිරි කාලයේදී 2050 වෙනකොට ඕගොල්ලන්ට ඉතින් යන්න බෑ. මුහුදු මට්ටම ඉහළ ගිහිල්ලා ගොඩබිම යට වෙලා ලංකාවේ තියෙන නගර වලටත් බලපෑම් වෙනවා. මොනවද නගර? කොළඹ නගරය, ගාල්ල, මාතර වගේ ළඟම මුහුද කිට්ටුම් තියෙන නගර ටික ජලයෙන් යට වෙනවා. දැන් බලන්නකො ඉතින් අපි එතකොට මේ ජන සංඛ්‍යාව වැඩි වීමේ ප්‍රතිඵල ටික මේ කතා කරන්නේ. එහෙම බලනකොට අපිට ජන සංඛ්‍යාව ගැන අධ්‍යයනය කරන්න වෙන්නේ නැද්ද? ලෝකේ ජන සංඛ්‍යාව වැඩි වෙන්නේ කොහොමද? ඒගොල්ලෝ කොහොමද පැතිරිලා යන්නේ ඕක ගැන කතා කරන්න වෙනවා. ඒවා කතා කරන්න නම් ඒගොල්ලෝ ගැන දත්ත එකතු කරන්න වෙනවා. දැන් අපේ රටේ ජන සංඛ්‍යාව ගැන දත්ත එකතු කරනවා. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියන ආයතනය අපේ රටේ ජන සංඛ්‍යාව ගැන දත්ත එකතු කරනවා. නේද? අවුරුදු 10කට වරක් ජන සංගණන පවත්වනවා. එහෙම කළා මේ දත්ත එකතු කරනවා. ඒවා විශ්ලේෂණය කරලා ඒවා විශ්ලේෂණය කිරීම හරහා තමයි මේ හේතු හොයාගන්නේ. නේද? ඒ තත්ත්වයන් පැහැදිලි කරන්නේ. එහෙනම් බලන්න පුතේ අපි මේ භෞතික භූගෝල විද්‍යාවයි මානසික භූගෝල විද්‍යාව කියන දෙකේ ඉගෙන ගන්න දේවල් වලදී සැබෑ ලෝකෙට මේ දේවල් ගලපන්න ගියාම සැබෑ ලෝකෙ මේවා පේන්න තියෙන දේවල් දෘශ්‍යමාන සංසිද්ධි ඒවා එක්ක කටයුතු කරනකොට අපිට දත්ත තොරතුරු එකතු කරන්න වෙනවාමයි නේද? අන්නේ දත්ත තොරතුරු එකතු කරන්න සිද්ධ වීම තුළ තමයි භූගෝල විද්‍යාවට ප්‍රායෝගික භූගෝල විද්‍යාවක් කියලා දෙයක් ඕනි වෙලා තියෙන්නේ. අපි ඔතෙන්ට එනකම් පොඩි හැදෙන්නීමක් ලියලා එමු. හොඳයි. ලියන්නකො මේව භූගෝල විද්‍යාව ප්‍රායෝගික භූගෝල විද්‍යාව හැඳින්වීම. පළවෙනි ඡේද ලියන්න සමාජීය විද්‍යා විෂයක් වන භූගෝල විද්‍යාව මගින් සමාජීය විද්‍යා විෂයක් වන භූගෝල විද්‍යා විෂය මගින් නැත්නම් භූගෝල විද්‍යාව මගින් මිනිසා හා පරිසරය අතර පවතින අන්තර් සම්බන්ධතාව විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් අධ්‍යයනය කිරීම සිදුවේ. විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් අධ්‍යයනය කිරීම සිදුවේ. ඒ අනුව භූගෝල විද්‍යා අධ්‍යයනයක් යනුවෙන්
හැඳින්වෙන්නේ ඔන්න වෙන වර්ණයක් අරන් ලියන්න. හැඳින්වෙන්නේ භෞතික හා මානව භූදර්ශනයේ අවකාශීය හා කාලීන වෙනස් වීම පිළිබඳව අධ්‍යයනය කරන විෂයක් අධ්‍යයනය කරන්නක් වේ නැත්නම් කරනු ලබන අධ්‍යයනයක් වේ. භෞතික හා මානව භූදර්ශනයේ අවකාශීය හා කාලීන විවිධත්වය පිළිබඳව කරනු ලබන අධ්‍යයනයක් වේ. හරි. දැන් අලුත් ඡේදයකට ආපහු වෙන්න. භූගෝල විද්‍යා අධ්‍යයනවලදී භෞතික පරිසරය හා මානව පරිසරය යන ශේෂ්ත්‍ර දෙකක් පිළිබඳව අධ්‍යයනය කෙරෙන නිසා භූගෝල විද්‍යා විෂය කමාවක් දාලා පුතේ තරු ලකුණක් හරි අංකයක් දාලා හරි ගන්න. භූගෝල විද්‍යා විෂය අංක 1 භෞතික භූගෝල විද්‍යාව. දෙක මානුෂ භූගෝල විද්‍යාව. වශයෙන් කොටස් දෙකක් යටතේ අධ්‍යයනය කිරීම සිදුවේ. හොඳයි. දැන් අපි කියන්න ඕනේ මොකද්ද? දැන් මේ විදිහට භූගෝල විද්‍යාව විෂය භෞතික භූගෝල විද්‍යාවයි මානව භූගෝල විද්‍යාවයි කියලා කොටස් දෙකකට බෙදාගෙන අධ්‍යයනය කරනවා. මේ දෙකේම අධ්‍යයනය කරන බොහෝ දේවල් පියවිසින් අපිට නිරීක්ෂණය කරන්න ලැබෙන දෘශ්‍යමාන සංසිද්ධි විදිහට තමයි තියෙන්නේ. නේද? අපි ඒක කියමු. ඔතෙන්ටම ලියන්න. භෞතික භූගෝල විද්‍යාවේ මානව භූගෝල විද්‍යාවේ නැත්නම් මානුෂ භූගෝල විද්‍යාවේ භෞතික භූගෝල විද්‍යාවේ මානුෂ භූගෝල විද්‍යාවේ භෞතික භූගෝල විද්‍යාවේ මානුෂ භූගෝල විද්‍යාවේ අධ්‍යයනය කරනු ලබන බොහෝ දෑ පියවිසින් නිරීක්ෂණය කළ හැකි දෘශ්‍යමාන සංසිද්ධීන් වේ. හොඳයි. දැන් ලිවිල්ල පොඩ්ඩක් නවත්තමුකෝ. දැන් අපි මේ කියන්නේ මොකද්ද? අපි පන්ති කාමරය තුල විෂය නිර්දේශයකට යටත්ව මේ ඉගෙන ගන්න බොහෝ දේවල් වල හැබෑ ලෝකෙදී මේ දේවල් දකින්න ලැබෙනවා. නේද? සැබෑ ලෝකෙදී මේ දේවල්
දකින්න ලැබෙන දේවල් කියලා තමයි කියන්නේ නේද? හොඳයි. එතකොට අපි බලමු ඇත්තද මේ කතාව කියලා. මා ළඟ තියෙනවා ප්‍රසන්ටේෂන් එකක්. අපි බලමු මේ කියන කතාවක් නැත්තද කියලා. හරිද? මේ බලන්නකෝ. දැන් ඔය මානුෂ භූගෝල විද්‍යාව, භෞතික භූගෝල විද්‍යාවේ උපවිෂයන් තමයි මේ පෙන්නලා තියෙන්නේ. භූරූප විද්‍යාව, දේශගුණ විද්‍යාව, පාෂාණ විද්‍යාව, භෞතික භූගෝල විද්‍යාවට අයිති. මේවා අලුත් දේවල් නෙමෙයි. එයි අපි බදාද දිනේ කතා කළේ මේ ඉවර කළේ මේවා ගැනනේ. නේද? භෞතික භූගෝල විද්‍යාවේ පදනම ගැන. ඒතර මේවා ගැන හොඳින් කතා කළා. මානුෂ භූගෝල විද්‍යාව ගැන තාම කතාවක් නැහැ. ඒකේ කතා කරනවා කෘෂිකාර්මික භූගෝල විද්‍යාව, ජනාවාස ගැන, නාගරික භූගෝල විද්‍යාව ගැන, ඊළඟට ජන සංඛ්‍යාව ගැන නේද? මේවා ගැන තමයි කතා බහ කරන්නේ. හොඳයි. දැන් මේ කියන්නේ මේ දෙකේම කතා බහ කරන දේවල් වලින් බොහෝමයක් දේවල් අපිට බලා ගන්නම පුළුවන් දේවල් කියලානේ කියන්නේ. පියවැසින් නිරීක්ෂණය කළ හැකි දේවල් කියලා කියන්නේ. ඒ කියන්නේ බොහෝ දේවල් සැබෑ ලෝකයක යථාර්ථය තුල සම්බන්ධ කළ හැකි දේවල්, දැක ගන්න ලැබෙන දේවල්. හොඳයි. අපි කතා කරනවා පුතේ වන විනාශය ගැන. නේද? වන විනාශය ගැන අපි කතා කරනවානේ. දැන් ලෝකයේ වන විනාශය පැත්තක දාලා අපි ලංකාවේ වන විනාශය ගැන කතා කළොත් මෙන්න මෙහෙම දේවල් ටිකක් ඔයාලට මට කියන්න පුළුවන්. අපිට තියෙන්නේ වර්ග කිලෝමීටර් 65610යි. නේද? මෙන්න මේකේ අපිට තියෙන්නේ වර්ග කිලෝමීටර් 65610යි. හරිද? මේ 65610 තමයි හැම දෙයකම යොදවන්න වෙලා තියෙන්නේ. මොනවටද? කෘෂිකාර්මික කටයුතු වලට. අනිත් පැත්තෙන් සංවර්ධන ව්‍යාපෘති වලට. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තාම ජනාවාස හදන්න. නේද? ඊළඟට වගාබිම් ප්‍රසාරණය කරන්න. වෙනත් මානව කටයුතු ආදී ගොඩක් දේවල් වලට යොදන්න තියෙන මේ ස්ථාවර භූමිය. මේක වැඩි වෙන්නේ නැහැ ගලක්වත්. නේද? අපිට තියෙන ස්ථාවර භූමියක්. හැබැයි මේ බලන්නකෝ 1800 වෙනකොට අපේ රටේ ඉඳලා තියෙන ජනගහනය මිලියන 2.4යි. මිලියනයක් කියන්නේ ලක්ෂ 10ක්. ඒ කියන්නේ 1800 වෙනකොට අපේ රටවල අපේ රටේ ඉඳලා තියෙන්නේ ලක්ෂ වලින් ගත්තොත් 24ක ජනගහනය. ලක්ෂ 24ක ජනගහනයක් ඉඳලා තියෙන උදේ. දැන් අපි දන්නවා 2011 තමයි අවසන් ජනසංඛ්‍යාවේ තිබ්බේ. ඒකෙදි අපිට වාර්තා වෙනවා මිලියන 20.2ක ජනගහනය. මිලියන 20.2ක ජනගහනයක් වාර්තා වෙනවා. හරිද? එතකොට ඒ කියන්නේ ලක්ෂ වලින් ගත්තොත් 202ක්. නේද? හරි? එතකොට දැන් බලන්න මෙන්න මේ වර්ග කිලෝමීටර් 65610ම තමයි එදා හිටපු මිලියන 2.4ට ප්‍රයෝජනට ගන්න තිබුණේ. දැන් බලන්න වැඩේ හැටි ඒ ගානම තමයි දැන් ඉන්න මිලියන 20කට වඩා වැඩි ජනගහනයකට ප්‍රයෝජනට ගන්න තියෙන්නේ. නේද? ප්‍රයෝජනට ගන්න තියෙන්නේ. ඒ කියන්නේ භූමිය ස්ථාවරයි, මිනිස්සු වැඩි වෙනවා, මිනිස්සු වැඩි වෙනකොට අවශ්‍යතා පුළුල් වෙනවා, භූමියට අධික ඉල්ලුමක් නිර්මාණය වෙනවා. ඒ නිසා අපේ රටේ තියෙන ප්‍රබල පරිසර ප්‍රශ්නයක් තමයි වන විනාශය. වන විනාශය. ඇයි පුතේ මේ තියෙන වනාන්තර ටික එලිපෙලි කරලානේ අර හැම කාර්යයකටම ඕනේ භූමිය හොයාගන්න වෙලා තියෙන්නේ. භූමිය නැතුව කාර්යයක් නැහැ නේද? වගාබිම් වලට භූමිය ඕනේ. සංවර්ධන කටයුත්තක් කරන්න ගියාම භූමිය ඕනේ. ජනාවාසයක් හදන්න ගියත් භූමිය ඕනේ. මිනිස්සු නැවත පදිංචි කරවීම කරන්න ගියත් භූමිය ඕනේ. නේද? ඊළඟට ජලාශයක් පිළි කරන්න ගියත් භූමිය ඕනේ. මේ හැම කටයුත්තකටම භූමිය යොදවන්න වෙලා තියෙන්නේ මේ තියෙන වනවැස්ම අයින් කර භූමිය හොයාගෙන තමයි. එතකොට මේ බලන්න හොඳම කාරණේ තමයි 1800 වෙනකොට අපේ රටේ මුළු භූමියේ 75%ක්ම තිබුණේ වනාන්තර. හරි? වනාන්තර විදිහට තමයි තිබුණේ. කවදද? 1800 වෙනකොට. ඒක හරිනේ. ඇයි? පොඩි ජනගහනයක් හිටි ලක්ෂ 24යි රටේම හිටියේ. නේද? ඒ නිසා ලොකු ගුණක අවශ්‍යතාවය තිබුණේ නැහැ. වැඩි හරියක් ඝන වනාන්තර විදිහට වැහිලා තිබුණා. හැබැයි මේ බලන්න දැන් තියෙන ප්‍රශ්න මිලියන 20.2 ජනගහනයක් තමයි රටේ ඉන්නේ. අද වෙනකොට අපේ රටේ ඉතිරි වෙලා තියෙන වන ප්‍රතිශතය 16යි. 16යි. ඔන්න වැඩි තත්ත්වය. වන විනාශය ගැන මේ කියන්නේ. එහෙනම් ඔන්න බලන්න ඕගොල්ලන්ගේ ඉදිරි පරම්පරාවන්ට එනකොට අපේ රටේ වන සම්පත නැහැ කියලා කියන තත්ත්වයටපත් වෙයි. මේ යන ක්‍රමයට ගියොත් නේද? වනාන්තර එලිපෙලි කිරීම මේ යන ක්‍රමයට ගියොත් ඕගොල්ලන්ගේ දරුවන්ගේ පරම්පරාව වෙනවා ඊළඟට. ඒගොල්ලන්ගේ කාලෙ වෙනකොට අනිවාර්යයෙන්ම අපේ රටේ වන ප්‍රතිශතය 0යි කියලා තමයි කියන්නේ. මාළදිවින් වලට වෙලා තින්නේ මාළදිවින් වල වනාන්තර නැහැනේ. වන සම්පත නැහැ. ඒ නිසා අපිටත් කියන්න වෙනවා ඒ කතාව කියන්න වෙන කාලෙ වැඩි අතක නෙමේ බව ඔයගොල්ලන්ට මේ කාරණා වලින් පැහැදිලි. දැන් අපි මේක විෂය තුල කතා කරනවා. භූගෝල විද්‍යාවේ කතා කරන්නේ මේක භෞතික භූගෝල විද්‍යාවයි. නේද? අපි කියනවා ලංකාවේ වන විනාශය සිද්ධ වෙනවා. ලංකාවේ පරිසර පද්ධති ගැන කියනකොට වන විනාශය වේගයෙන් සිද්ධ වෙනවා. හේතු කියනවා. මේක වළක්වා ගන්න ඕනි කියලා පැහැදිලි කරලා දෙනවා. වළක්වා නොගත්තොත් ඇති වෙන ප්‍රතිඵල කතා කරනවා. නේද? ප්‍රතිඵල කතා කරනවා.
එහෙම කළා මේක වළක්ව ගන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග කොහොමද දියත් කරන්න ඕන කියලා කතා කරනවා. මේ වගේ දේවල් අපි සිද්ධාන්ත වශයෙන් පන්ති කාමරේ කතා කරනවා. කතා කළා මේ වන විනාශයේ යථා ස්වභාවය බලන්න ගියාම අපිට ඒක සැබෑ ලෝකේ පියවෙහෙන් දකින්න ලැබෙන දෙයක් නෙවෙයි. දැන් මම මේ පෙන්වන්න හදන්නේ පියවෙහෙන් බලන්න පුළුවන් විදිය. මේ බලන්න. දැන් ඔයගලන්ට මෙන්න මේ ස්ලයිඩ් එක පේනවා. පොඩ්ඩක් අපි හොඳින් අධ්‍යයනය කරමු. හොඳින් අධ්‍යයනය කරන්න. ඔයගලන්ට පේනවා සිතියම් දෙකක්. නේද? සිතියම් දෙකම තියෙන්නේ ලංකාව. මොනවද මේ සිතියම් දෙකේ තියෙන්නේ? මේ සිතියම් දෙකේ තියෙන්නේ ලංකාවේ වන ව්‍යාප්තිය. ශ්‍රී ලංකාවේ වන ව්‍යාප්තිය තමයි තියෙන්නේ. ෆොරස්ට් කවර් එක තියෙන්නේ. දැන් බලන්න 1992 91 කාලේ තිබිච්ච වන ප්‍රතිශතය තමයි මේ වම් පැත්තේ මේ ලංකා සිතියමෙන් පෙන්නන්නේ. 1991 92 කාලේ ලංකාවේ තිබුණු වනාන්තර ප්‍රතිශතය තමයි මේ පෙන්නන්නේ. ඔයගලන්ට පේනවා ටිකක් ඒක මේ වනාන්තර සම්පත මේ දකුණේ පේන මැප් එකට වඩා ටිකක් වැඩි බවක් පේනවා නේද? වැඩි බවක් පේනවා. හැබැයි දැන් බලන්න මේ දකුණු පැත්තේ පෙන්නන ටිකක් කොළ වර්ණකින් පෙන්නන මැප් එක මෙන්න මෙයා ගැන කියන්නේ ඒක 99 2001 වෙනකොට තිබිච්ච තත්ත්වය. මොකද වෙලා තියෙන්නේ බලන්න. බලන්න පේන්නේ නැද්ද වන සම්පතේ යම් අඩුවීමක් පෙන්නනවා කියලා මේ මැප් එකේ. වන සම්පතේ යම් අඩුවීමක් පෙන්නනවා නේද? ඔව්. එහෙනම් ඔන්න බලන්නකෝ ශ්‍රී ලංකාවේ වන සම්පත වේගයෙන් ඡය වෙලා යනවා කියලා තියරියක් විදිහට පන්ති කාමරේ කතා කරන දේ අපිට සැබෑ ලෝකෙ මේක දෘශ්‍යමානව දකින්න පුළුවන් දෙයක්. ඔන්න අපි දෘශ්‍යමානව එක දකිනවා නේද? අපි තව එකක් බලමු. මේක බලන්න. මේක බලන්න. මේකක් තියෙන්නේ ලංකාවේ මේ වන සම්පතේ ව්‍යාප්තිය ගැන තියෙන්නේ. හරි විවිධ වර්ගයේ වනාන්තර තමයි මේ දකුණු පැත්තේ තියෙන්නේ. නමුත් වනාන්තර. හරි මෙතන බලන්න මේ තියෙන්නේ 1956 වෙනකොට ලංකාවේ වන වියන. හරි ලංකාවේ වන වියන. කොච්චර බලන්න ලංකාවේ වනාන්තර වලින් වැහිලා තිබිලාද කියනවා. නේද මේ අලු පාටින් පේන්නේ මිනිස්සු එලි පෙලි කරගෙන ඉන්න ටික විතරයි. හරි වැඩි වපසරයක් අපිට පේනවා ලංකාවේ වනාන්තර වලින් වැහිලා තිබිලා තියෙනවා 56 වෙනකොට. මේ 1956 වෙනකොට. හැබැයි මේ දකුණු පැත්තේ තියෙන මෙන්න මේ මැප් එකේ තියෙන්නේ 1999 වෙනකොට තියෙන තත්ත්වය. මේ forest cover of Sri Lanka 1999. 1999 වෙනකොට ලංකාවේ වන සම්පතට මොකද වෙලා තියෙන්නේ 56ත් එක්ක බලනකොට. නේද? වේගවත් අඩුවීමක් පෙන්නනවනේ. එහෙනම් ඔන්න අපි පන්ති කාමරය තුල ඉගෙන ගන්න වන සම්පතේ විනාශය. වන විනාශය කියන දේ දෘශ්‍යමානව දකින්න අවස්ථාවක්. තව අවස්ථාවක්. නේද? හරි. ඔය වගේ ඒවා ගොඩක් තියෙනවා. අපි බලමු තව පොඩ්ඩක් ඉස්සරහට කියලා. මේ බලන්නකෝ. අපි කතා කළේ කලින් එක භෞතික භූගෝල විද්‍යාවට අදාළ දෙයක්. මානුෂ පරිසරයත් සම්බන්ධ වෙලා සිද්ධ වෙන සංසිද්ධියක් ගැන. දැන් මෙතන තියෙන සම්පූර්ණයෙන්ම මානුෂ පරිසරය නියෝජනය කරන කාර්යයක් සම්බන්ධයි. මේ තියෙන දෙකම වී වගා බිම්නේ නේද? එතන මේ බලන්න අපිට මේ වියලි කලාපයේ තියෙන වී වගා බිමක් කියලා හිතුවොත් මේක අපිට පේනවා පුළුල් තැනි තලාවක පැතිරලා දෙනවා. තැනි බිම් වල කරන වී වගා. ඒ වගේම තමයි මේකත් වී වගා බිම් තමයි. හැබැයි අපිට පේනවා මේක කරන ආකාරය ඊට වඩා වෙනස්. කරන ආකාරයට වඩා වෙනස්. ඔයගලන්ට පේන ඇති බෑවුම් කලාපවල තමයි වී වගා බිම තියෙන්නේ. ලස්සනට පඩි පෙලක් විදියට බෑවුම කපලා නේද? ඒකේ ලියදි හදලා වී වගාව කරනවා. ඔයගොල්ලෝ දන්නවා මේකට කියන්නේ මොකද්ද නම? හෙල්මලු වගාව. නේද? හෙල්මලු වගාව. ඒතකොට බලන්නකො එකම කාර්යයක් එකම කටයුත්තක් තැන් දෙකක කරන ආකාරය වෙනස්නේ. නේද? වියලි කලාපීය තැනිතලාවේ අපිට පේනවා පුළුල් තැනි බිම් වල පාවිච්චි කරලා තිනවා වී වගාවට. හැබැයි කඳුකර බිම් වල වී වගාව කරනවා හෙල්මලු ආකාරයට. එහෙනම් බලන්න අපි පන්ති කාමරය තුල කෘෂිකාර්මික භූමි පරිභෝගය ගැන කතා කරනකොට මේ ගැන කියනවා නේද? ශ්‍රී ලංකාවේ විවගාව තියෙනවා වියලි කලාපේ මෙහෙමයි කරන්නේ ඊළාට කඳුකර බෑවුම් කලාපවල මෙහෙමයි කරන්නේ. ඔන්න අපිට ඇත්ත ලෝකේ පය ගහලා විදිනකොට පේනවා ඉතින් නේද? වියලි කලාපේ ප්‍රදේශ වලට ගියාම මේව පුළුල් තැනි බිම් පේනවා. විවගාවට යොදාගෙන තියෙන ආකාරය. මධ්‍ය කඳුකරේ ওই දුම්බර මිටියාවතට ඊළඟට මහනුවර කුණ්ඩසාලේ ওই පැති වලට ගියාම ඒ පැති වලට ගියාම අපිට පේනවා මෙහෙම විවගා බිම් නේද? මේ කපලා භූමිය කපලා හෙල්මලු ආකාරයට හදලා බෑවුම් වල විවගා කරන ආකාරය අපි දකින්න ලැබෙනවා. පියවිසින් දකින්න ලැබෙන දේවල් නේද? පියවිසින් දකින්න ලැබෙන දේවල්. ඊළඟට ඔන්න තවත් එකක් බලමු. මේ බලන්නකෝ. දැන් අපි එහෙම වගා කටයුතු ගැන කතා කරන්නේ අපේ රටේ. විවගාව ගැන අපි කතා කරන්නේ. කොහොමද කරන්නේ විවගාව අපේ රටේ? සතුන්ගේ ශ්‍රමය සහ මිනිස්සුන්ගේ ශ්‍රමය තමයි පාවිච්චි කරන්නේ. සතුන්ගේ ශ්‍රමය ඔන්න අඳිනවා. පොඩි ළමයි වගේ. සතුන්ගේ ශ්‍රමය සහ මිනිසුන්ගේ ශ්‍රමය භාවිතා කරලා තමයි මේ වැඩේ කරගෙන ගියේ වී වගා බිම් නේද? වී වගා බිම් පවත්වාගෙන ගියේ. හැබැයි ලෝකේ
දියුණු රටවල් තියෙනවනේ කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, ඊළඟට රුසියාව වගේ රටවල්, චීනය වගේ රටවල්. ඒගොල්ලෝ වගා කටයුතු කරනවා. කෘෂි වගාවන් කරනවා. නේද? හැබැයි කේපෝල් රබර් නෙමෙයි වවන්නේ. තිරිඟු, ඉරිඟු, රයි, ඕට්ස්, බාර්ලි වගේ ධාන්‍ය වර්ග. දැන් ඔයගොල්ලන්ට මේ පසුබිමේ පේන්නේ එවැනි මහා පරිමාණ ධාන්‍ය වගා බිම්. නේද? බලන්නකෝ එහා මෙහා පේන්නේ නැති සීමාවක් මහා දැවැන්ත කලාපයක් වගාවට යදලා. නේද? ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා දකුණු පැත්තේ උඩින් තියෙන මේ රූපසරහනේ අස්වනු කැපීම සඳහා පාවිච්චි කරන මේ යන්ත්‍රයක් තමයි පේන්නේ. නේද? දැන් අපේ රටේ මිනිස්සු හරක් ටික අල්ලගෙන කුඹුර වලට දාගෙන සත්තුන්ගේ ශ්‍රමයක් අරගෙන අපේ ශ්‍රමයක් දාලා අපි වීවුවට අර මහා පරිමාණයෙන් ධාන්‍ය වගා කරන මිනිස්සු ශ්‍රමයට වඩා පාවිච්චි කරන යන්ත්‍ර බව පේනවා. නේද? දැන් අපි ඔක ඡායාරූපයකින් දකින්න තව පොඩ්ඩකින් අපි වීඩියෝ එකකුත් පෙන්නනවා. වීඩියෝ එකකුත් පෙන්නනවා. හරි? අපි ඒකත් බලමු. අපි ඒකත් බලන්න යමුකෝ. අපරයක් දෙන්න. හොඳයි. ඊළඟට අපි දැන් මේ මානුෂ කටයුතු වල අවකාශීය විදග්ධය සහ භෞතික පරිසරයේ අවකාශීය විදග්ධය අපිට දෘශ්‍යමානව දකින්න ලැබෙන අවස්ථාවලට උදාහරණ මේ අපි කතා කරගෙන යන්නේ නේද? කතා බහ කරගෙන යන්නේ ඒ ගැන. එතකොට අපි දැන් මේ කතා බහ කරන්නේ ප්‍රායෝගික භූගෝල විද්‍යාවක් අපිට අවශ්‍ය වෙන්නේ කියන කාරණේ නේද? ඒ කියන කාරණේ. එතකොට බලන්න ඔය කියපු ආකාරයේ සංසිද්ධීන් පිළිබඳව අපි අධ්‍යයනය කරනකොට සැබෑ ලෝකයේදී අපිට සිද්ධ වෙනවා මේ ශාස්ත්‍රීය බිහි වැඩවලට සම්බන්ධ වෙන්න. නේද? අර භෞතික භූගෝල විද්‍යාවේ දිය ඇල්ලක් ගැන කතා කරනවා නම් දිය ඇල්ලක් නිර්මාණය වෙන ආකාරය ගැන කතා කරනවා නම් මම ඔයාලට කිව්වා දිය ඇල්ල ළඟට ගිහලා සමහරට දිය ඇල්ලේ උස මනින්න වෙයි. නේද? ඒක තප්පරයකට කොච්චර ජල ප්‍රමාණයක් දිය ඇල්ලේ පහළට මුරා හැරනවද කියලා සමහරට ගණනය කිරීම කරන්න වෙයි. නේද? ඒ වගේ ශාස්ත්‍රීය බිහි වැඩ සැබෑ ලෝකෙට ගිහිල්ලා ගණනය කිරීම කරන මනින්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඒවට තමයි අපි බිහි වැඩ කියන්නේ. එහෙනම් භූගෝල විද්‍යාඥයාට ශාස්ත්‍රීය බිහි වැඩ අනිවාර්යයි. නේද? දැන් අපි දැන් ඔයගොල්ලෝ දන්නවනේ ඉස්කෝලේ වුණා ඉගෙන ගන්නකොට අනිත් ළමයින්ට ට්‍රිප් එකක් ෆීල්ඩ් ට්‍රිප් එකක් යන්න තින්නේ අවුරුද්දේ පළවෙනි වාරේ විතරයි. නේද? අවුරුද්දේ පළවෙනි වාරේ විතරයි ට්‍රිප් එකක් යන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න භූගෝල විද්‍යාව විෂය හදාරන A level දරුවන්ට අවුරුද්දේ ඕනෑම වාරයක ඕනෑම වෙලාවක ෆීල්ඩ් එකේ ට්‍රිප් එකක් යන්න ට්‍රිප් එකක් නෙමෙයි ශාස්ත්‍ර අධ්‍යයන චාරිකාවක් යන්න නීතියෙන් පවා ප්‍රතිපාදන දෙනවා. නේද? ඒගොල්ලෝ දන්නවා මේ අපි ඉගෙන ගන්න විෂය පන්ති කාමරේ විත්ති හතරකට කොටු වෙලා ඉගෙන ගත්තට මේකේ ඇත්තම தත්ත්වය බලන්න එළියට යන්නම වෙනවා කියන එක දන්නවා. නේද? ඒ නිසා භූගෝල විද්‍යාව කරන ඕනිම වෙලාවක භූගෝල විද්‍යාව කරන ඕනිම දරුවෙකුට ඕනෑම වෙලාවක තමන්ගේ ගුරුවරයාත් එක්ක ශාස්ත්‍ර අධ්‍යයන චාරිකාවලට යන්න අවසර දීලා තියෙනවා. පැහැදිලිද කියන දේ? එහෙනම් ඒකෙන් අපිට පැහැදිලි අපි මේ ඉගෙන ගන්න බොහෝ දේවල් සැබෑ ලෝකයේ සමග සම්බන්ධයි. නේද? පියවේගින් දකින්න ලැබෙනා වගේම සැබෑ ලෝකයේ සමග සම්බන්ධ දේවල්. ඒ වගේට කටයුතු කරනකොට භූගෝල විද්‍යාඥයාට සිද්ධ වෙනවා ශාස්ත්‍රීය බිහි වැඩ කළා දත්ත තොරතුරු විශාල ප්‍රමාණයක් එකතු කරන්න. අපි ඒක ලියමු. මෙයාට මෙහෙම අලුත් ඡේදකලේ යන ඉහත සඳහන් කළ ආකාරයේ දෘශ්‍යමාන සංසිද්ධීන් පිළිබඳව ඉහත සඳහන් කළ ආකාරයේ දෘශ්‍යමාන සංසිද්ධීන් පිළිබඳව අධ්‍යයනය කරන විට නිතැතින්ම භූගෝල විද්‍යාඥයාට සැබෑ ලෝකයේ සමග සම්බන්ධ වී නිතැතින්ම භූගෝල විද්‍යාඥයාට සැබෑ ලෝකයේ සමග සම්බන්ධ වී කටයුතු කිරීමට සිදුවේ. එපමණක් නොව නිරන්තරයෙන් ශාස්ත්‍රීය බිහි වැඩ සිදු කරමින් වරහන් ඇතුළේ දාන්නකො මෙනුම් කටයුතු කියන ශාස්ත්‍රීය බිහි වැඩ
මිනුම් කටයුතු ශාස්ත්‍රීය බිහි වැඩ මිනුම් කටයුතු සිදු කරමින් දත්ත හා තොරතුරු එකතු කිරීමට දත්ත හා තොරතුරු එකතු කිරීමට සිදුවේ දත්ත හා තොරතුරු එකතු කිරීමට සිදුවේ හරි දැන් ඔයාලට මේ පසුබිමේ පේන ඡායාරූප දෙක දියැලක උසමනින්ද භූගෝල විද්‍යාඥයෙක් ශ්‍රේෂ්ඨයේදී කටයුතු කරන ආකාරයේ දැක්වෙන රූප සරහන් දෙකක් තමයි තියෙන්නේ. දකුණු පැත්තේ තියෙන රූප සරහන වඩා හොඳට පැහැදිලිව පේනවා. දියැලක උසමනිනවා කියලා අපිට ටේප් එකක් අරන් ගිහලා මනින්න බෑනේ. නේද? ටේප් එකකින් මනින්න බෑ. මිනුම් පටියකින් මනින්න බෑනේ. ඒක අපි ජ්‍යාමිතිකව කරන්නේ. ඔයගලන්ට පේනවා ඇති මේ දකුණු පැත්තේ තියෙන රූප සරහනේ ත්‍රිකෝණයක් නිර්මාණය කළා. ඔයගොල්ලෝ දන්නවා ත්‍රිකෝණයක පාද දෙකේ දිග පාද දෙකක දිග හොයාගන්න පුළුවන් නම් කෝණයක අගය මැනගන්න පුළුවන් නම් ජ්‍යාමිතික ක්‍රමවේද තියෙනවා අනෙක් පාදයේ දිග හොයාගන්න නේද? ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවනේ පයිතගොරස් ප්‍රමේය නේද? ඉගෙනගෙන තියෙනවනේ. ඒවා පාවිච්චි කරලා තමයි පුතේ භූගෝල විද්‍යාඥයා සැබෑ ලෝකයේදී දියැලක උස මැනීම කරන්නේ. ජ්‍යාමිතික ක්‍රමවේද ඔස්සේ. මෙන්න මෙච්චර උසයි කියලා දියැල උස දාලා තියෙනවනේ. සමාන දියැලි බලන්න ගියාම ඔයගොල්ලන්ට එතන නෝටිස් බෝඩ් එකක් දාලා තියෙනවා කොච්චර උසයිද? මීටර මෙච්චරයි නේද? එහෙම කියලා දාලා තියෙනවා. ඒම තමයි සැබෑ ලෝකයේදී මේ මිනුම් කටයුතු කරන්නේ. හරි මිනුම් කටයුතු කරන්නේ. එතකොට අපි දන්නවා භූගෝල විද්‍යාඥයින්ට හැබෑ ලෝකෙට ගිහිල්ලා ඉගෙන ගන්න වෙලා තියෙනවා. එතෙන්දී බොහෝ මිනුම් කටයුතු කරලා දත්තතොරතුරු එකතු කර ගන්න වෙලා තියෙනවා. නේද? එකතු කර ගන්න වෙලා තියෙනවා. ඒ නිසා අපි බලමු ඉස්සරහට මේ තියෙන්නේ තෙවැනිම අවස්ථාවක් භූමිය මිනුම් කටයුතු කරන අවස්ථාවක්. ඊළඟට මේ තියෙන්නේ අපි දන්නවා මේ තියෙන්නේ වර්ෂාමානය. අපි කාලගුණයේ දේශගුණය ගැන කතා කරනවා භූගෝල විද්‍යාවේදී. එතෙන්දී අපිට වර්ෂාපතනය ගැන, උෂ්ණත්වය ගැන, ආර්ද්‍රතාවය ගැන, සුළංග ගැන නේද? දත්තතොරතුරු එකතු කරන්න වෙලා තියෙනවා. එහෙම නැතුව ඒවා ගැන දත් එකතු කරන්නේ නැතුව දේශගුණය ගැනවත්, කාලගුණය ගැනවත් අපිට අදහස් ඉදිරිපත් කරන්න බෑ. ඒවා ඔස්සේ තමයි අපි අදහස් ඉදිරිපත් කරන්නේ නේද? ඊළඟට මේ තියෙන්නේ බිම් මැනුම් කටයුතු සිදු කරන අවස්ථාවක්. හරි දැන් මෙතනදී කියනවා බලන්න භූගෝල විද්‍යා අධ්‍යයනවලදී දත්ත එකතු කිරීම. ඔන්න බලන්න වැඩේ ටික. නේද? දැන් ෆීල්ඩ් එකට ගිහිල්ලා වැඩ කරනවා. වැඩ කරනකොට මැනුම් කටයුතු කරනවා. ඒ හරහා දත්ත තොරතුරු එකතු කරනවා. ඒ එකතු කරන ඒවාට මොකද කරන්න වෙන්නේ ඊට පස්සේ? ඒවා තමයි විශ්ලේෂණය කරන්නේ. ඔන්න දත්ත එකතු කරනවා. දැන් ජනසංඛ්‍යාව ගැන කතා කරනවා නම් ෆීල්ඩ් එකට ගිහිල්ලා ඒ අදාළ ජනසංඛ්‍යාව කොච්චරද? ඒගොල්ලන්ගේ වර්ධන වේගය කොච්චරද? කොහොමද ව්‍යාප්ත වෙලා ඉන්නේ? නේද? ඕගෙන දත්ත ටික එකතු කරලා ඒව තමයි අපි විශ්ලේෂණය කරන්නේ. දැන් මම හොඳ උදාහරණයක් ගන්න ජනසංඛ්‍යාව සම්බන්ධයෙන්. චීනය කියන රට අපි දන්නවා භූමි ප්‍රමාණයෙන් මහ විශාල රටක් නේ චීනය නේද? මහා දැවැන්ත භූමියක් ඒගොල්ලන්ට තියෙනවා. ඒගොල්ලන්ගේ රටේ මිනිස්සු හිටියේ කාලයකට ඉහත බොහොම සුළු ප්‍රමාණයක්. හරි? දැනට දශක 3කට 4කට විතර කලින් තා සුළු ප්‍රමාණයක් හිටියේ. මහා සම්පත් සම්භාරයක් තියෙන රටක් පොඩි ජනසංඛ්‍යාවක් හිටියේ. ඒ නිසා චීන රජය මොකද කළේ? ඒගොල්ලෝ මේ පොඩි උත්තේජනයක් ඇති කරන ජනසංඛ්‍යාව වැඩි කරගන්න. ඒ සම්පත් තියෙනවනේ වැඩි වුණාට ප්‍රශ්නයක් නෑ. හැබැයි මේගොල්ලෝ මොකද කළේ? මේකට උපක්‍රමයක් විදිහට දියත් කළා වීරමාතා පදක්කම් ලබා දීමේ වැඩසටහන. ඒ කියන්නේ වැඩිම දරුවන් සංඛ්‍යාවක් බිහි කරන අම්මා වාර්ෂිකව ඇගීමට ලක් කරනවා. හරිද? වාර්ෂිකව ඇගීමට ලක් කරනවා. ඒක වැඩ පිළිවෙලක් ගෙනිච්චා. ඒතකොට අර දැන් ඔය ටීවී කියන්නේ හැම channel එකකම දැම්මා රියැලිටි වැඩසටහන. නේද? ඒ වගේ තමයි මේ වැඩසටහන ජනප්‍රිය වෙලා ගියා චීනේ. මොකද උනේ? කෙටි කාලයක් තුළ චීනයට පුළුවන්කම ලැබුණ අපේක්ෂිත ජනසංඛ්‍යාව දක්වා වැඩි කරගන්න. එයි අර පදක්කම් ලබා දීමේ අරමුණ නිසා, පදක්කමක් ගැනීමේ අරමුණ නිසා චීනයේ අම්මලා වැඩි දරුවෝ හදන්න පටන් ගත්තා. නේද? ඒ නිසා ජනසංඛ්‍යාව ඉබේටම වැඩි වුණා. ඔන්න වැඩි වේගන එනකොට මේගොල්ලන්ට පේන ඔන්න දැන් ඒගොල්ලන්ගේ ධාරිතාවය. ඒ කියන්නේ නඩත්තු කරන්න පුළුවන් කැපැසිටි එක ඉක්මවා යන මට්ටමක් එන්න පටන් ගත්තා. මේගොල්ලෝ මොකද කළේ? ටග්ගාලා ගෙනාවා නීතියක්. දැන් කියනවා ඒගොල්ලන්ට කිව්වා මොකද්ද? ඕගොල්ලන්ට දැන් බෑ දරුවෝ හදන්න පවුලට ඉන්න පුළුවන් එක දරුවෙක්. ඔන්න නීතියක් ගෙනල්ලා සීමා කරලා තියෙනවා. චීනයේ එක් දරු ප්‍රතිපත්ති කියන්නේ ඕකට. චීනයේ තීරණය කරනවා රජය තමයි තීරණය කරන්නේ පවුලකට ඉන්න පුළුවන් එක දරුවෙක්. කාලයක් අනුගමනය කරගෙන ආවොත් ඔය වැඩි. එක් දරු ප්‍රතිපත්ති. පවුලකට එක දරුවෙක් දෙවෙනි දරුවෙක් හැදුවොත් එයාට පුරවැසිභාවය නැහැ. නිදහස් අධ්‍යාපනය නැහැ. නිදහසේ නොමිලේ හම්බෙන සෞඛ්‍ය පහසුකම් ඒව නැහැ. ඒ නිසා පවුල තුලින් එක දරුවෙක් හදලා ඒක සීමා කරගන්න කටයුතු කළා. එතකොට මේ වැඩි කාලයක් කරගෙන ඇවිල්ලා මේ මෑතක චීනය මොකද කරන්නේ? ජනසංගණනයක් පවත්වනවා. රටේ කොච්චර ජනසංඛ්‍යාවක් ඉන්නවද කියලා බලනවා. බලනකොට මේගොල්ලන්ට කවුන්ට් එක අන්තිමට හොයාගන්න පුළුවන් වුණා. රටේ ඉන්න ජනගහනය මෙච්චරයි කියලා. ඒ විතරක් නෙමෙයි මේගොල්ලෝ වයස් කාණ්ඩ අනුව ජනසංඛ්‍යාව දිහා බලනකොට මේගොල්ලන්ගේ රටේ හිටපු ජනගහනය
රටේ හිටපු ජනගහනයේ අවසානයේ උත්තරයක් ලැබුණා 145. භාගයකට තව 5යි යන්නේ. නේද? රටේ හිටපු ජනගහනයේ 145ක්ම වයස අවුරුදු 65ට වැඩි කට්ටිය. ඔන්න බලන්නකෝ වැඩි හිටියා. වයස අවුරුදු 65ට වැඩි අය තමයි රටේ ජනසංඛ්‍යාව 145ක් ඉන්නේ. මේක හොඳ දෙයක්ද රටේ? හොඳ දෙයක්ද? නේද? මේක මේගොල්ලෝ උපයන කට්ටිය නෙමෙයි. රටේ ආර්ථිකයට සම්බන්ධ වෙන අය නෙමෙයි. වෙලා මේ වෙනකොට විශ්‍රාම මට්ටමේ විශ්‍රාම ගිල්ල ඉන්න අය වෙන්නේ. නේද? එතකොට රටේ ජනගහනයෙන් භාගයක්ම වැඩි හිටියයි කියලා කියන්නේ. රටේ ආර්ථිකය කඩා වැටෙනවා නුදුරේදී. ඒ නිසා චීනය මොකද කළේ ජනසංඛ්‍යා ප්‍රතිපත්ති වෙනස් කළා. එක්තර ප්‍රතිපත්තිය වහා වෙනස් කළා. අයින් කළා දැන් දීලා තිනවා චීනයේ පවුල් වලට පළවෙනි දරුවට අමතරව දරුවෝ පවුලට එකතු කරගන්න අවස්ථාව දීලා තියෙනවා. එහෙනම් බලන්න දැන් Google විද්‍යාඥයාට අයිති කාර්යයක් නේද ඔය කරලා තියෙන්නේ. ජනසංඛ්‍යාව පිළිබඳව කරන අධ්‍යයන අපිට අයිති. නේද? අපිට අයිති. Google විද්‍යාඥයාට අයිති. අපි මේ සම්බන්ධ දත් එකතු කළා. එකතු කරලා බලනවා. බලනකොට පේනවා බොහොම නරක චිත්‍රයක් චීනය සම්බන්ධයෙන්. නේද? ටග්ගල අපි මොකද කළේ? ඒ ඇතිවන නරක ප්‍රතිඵලය වළක්වා ගන්න අවශ්‍ය විදිහට ජනසංඛ්‍යාව හසුරවන්න කටයුතු කළා. එහෙනම් ඔන්න බලන්න. භූගෝල විද්‍යා අධ්‍යයනවලදී දත්ත හතරතුරු අපි එකතු කරනවා. ශාස්ත්‍රීය විෂය වැඩ මගින්. නේද? එකතු කරනවා. එකතු කරලා විශ්ලේෂණය කරනවා. ඒ මගින් තමයි නිගමන වලට එන්නේ. ඒ එන නිගමන සමාල්ලාට අපිට තව කෙනෙකුට පෙන්වන්න ඕනේ. ඒ පෙන්වන්න ගියාම අපිට දත්ත නිරූපණය කරන්න වෙනවා. ඒ වෙලාවට අපි ප්‍රස්තාර අඳිනවා, සිතියන් අඳිනවා නේද? ඊළඟට සංඛ්‍යානමය ගණන් හදලා මෙන්න උත්තරය කියලා පෙන්නනවා නේද? එහෙම වැඩ ගොඩක් අපි ළඟ තියෙනවා. ඒ නිසා පුතේ මෙන්න මේ වගේ කාර්යයන් වල නිරත වීම නිරන්තරයෙන් අපි කරන දෙයක්. භූගෝල විද්‍යාඥයෝ කරන දෙයක්. එතකොට ඒ කියන කටයුතු එක මොනවද? දත්ත එකතු කිරීම, දත්ත වර්ග කිරීම, දත්ත විශ්ලේෂණය කිරීම, ඒ ඇසුරින් නිගමන වලට පැමිණීම, නිගමන වලට ඇවිල්ලා ඒවා අනිත් අයට බලා ගන්න පෙන්වීම. අපි ඒකට කියනවා දත්ත නිරූපණය. නේද? මෙන්න මේ කාර්යයන් සමග අපි නිතර කටයුතු කරනවා. අන්නේ කටයුතු සමග අර භෞතික භූගෝල විද්‍යාවයි මානව භූගෝල විද්‍යාව කියන දෙකට අමතරව ඔන්න තව කැලලක් නිකම්ම වර්ධනය වෙන්න පටන් ගන්නවා භූගෝල විද්‍යාවේ. අස්සේ මොකද්ද මේ කොටස? අර ප්‍රායෝගික වැඩ කටයුතු ටික වෙන් වෙච්ච විෂය තමයි ප්‍රායෝගික විද්‍යාව. දැන් ඔබට තේරෙන්නේ නැහැ. භූගෝල විද්‍යාවේදී අපි භෞතික භූගෝල විද්‍යාව මානව භූගෝල විද්‍යාව කියලා දෙකක් කතා කරනවා. ඒ දෙකේම කතා කරන බොහෝ දේවල් සැබෑ ලෝකේ අපිට පේන්න තියෙන දේවල්. ඒ නිසා අපි ශාස්ත්‍රයට ගිහිල්ලා ඒවා අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරනකොට අපිට දත් එකතු වෙනවා. ඒවා අපි වර්ග කරනවා, විශ්ලේෂණය කරනවා. දත් වලින් ඒ විශ්ලේෂණ නිගමන වලට එනවා. ඒවා නිරූපණය කරන්නත් යනවා. මේ කාරණා ටික ඔක්කොම වට කරගත්තාම අපිට විෂය ආශ්‍රය ඔන්න වෙනම විෂය කැලලක් ගොඩ නැගෙනවා. නේද? අන්නේ ගොඩ නැගෙන විෂය තමයි අපි කියන්නේ ප්‍රායෝගික භූගෝල විද්‍යාව. තේරුණාද කියන දේ? හරි. එහෙනම් අපි මෙහෙම ලියමු. මෙයන් ඔය ලියපු තැනටම ඡේද ගණන් එපා. භූගෝල විද්‍යා අධ්‍යයනවලදී ශාස්ත්‍රීය බිහිවැඩ මගින් දත්ත එකතු කිරීම කමාදාන දත්ත එකතු කිරීම නැත්නම් තර ලකුණු දාලා පහළ ලියන්නකො. දත්ත එකතු කිරීම, දත්ත විශ්ලේෂණය කිරීම, ඊළඟට විශ්ලේෂණ ඇසුරින් නිගමනවලට එළඹීම, හා දත්ත නිරූපණය. යන කාර්යයන් වල නිරත වීමට නිරන්තරයෙන් භූගෝල විද්‍යාඥයින්ට සිදුවේ. මෙවැනි කටයුතු සමග භූගෝල විද්‍යා විෂය තුළ ගොඩනැගුණු අංශය
ප්‍රායෝගික භූගෝල විද්‍යාව නමින් හැඳින්වේ. මෙවැනි කටයුතු සමග භූගෝල විද්‍යාව තුළ ගොඩනැගුණු අංශය ප්‍රායෝගික භූගෝල විද්‍යාව නමින් හැඳින්වේ. දැන් පුතේ ඔයගොල්ලෝ දැනුවා. මොකද්ද දැනුවා? භූගෝල විද්‍යාව ASCII ප්‍රායෝගික භූගෝල විද්‍යාව ගොඩනැගුණේ ඇයි? අපි කතා කරන්නේ මිනිසා සහ පරිසරය අතර සම්බන්ධය. එතෙන්දී භෞතික පරිසරය, මානව පරිසරය ගැන අපි කතා කරනවා. ඒ කතා කරන හැම දෙයක්ම පාහේ සැබෑ ලෝකයේ දකින්න ලැබෙන දේවල්. ඒ නිසා අපිට හැබෑ ලෝකයක ගනුදෙනු කරන්න නිතර සිද්ධ වෙනවා. ඒ ගනුදෙනු කරනකොට දත්ත එකතු වෙනවා. දත්ත වර්ග කරන්න වෙනවා. එකතු කරන්න වෙනවා. ඒවා විශ්ලේෂණය කරනවා. ඒවා විශ්ලේෂණය කළ නිගමන වලට එනවා. ඒවා නිරූපණය කරන්න. ඕක තමයි භූගෝල විද්‍යාඥයාගේ කාර්යය. ඔන්නේ කටයුතුත් එක්ක භූගෝල විද්‍යාව අවශ්‍ය වුණ අලුතෙන් විෂයක් ගොඩ නැගිනවා. ඒ තමයි ප්‍රායෝගික භූගෝල විද්‍යාව. ඔය ටික තමයි හරය. ඔය ටික මතක තිබුණා නම් ඇති. හරි? හොඳයි. එහෙනම් අපි ඉස්සරහට යමු. හොඳයි. දැන් බලන්න කියනවා බොහෝ සමාජීය විද්‍යා විෂයන් වල. ඒ කියන්නේ අපේ මේ භූගෝල විද්‍යාවට අමතරව තව සමාජීය විද්‍යා විෂයන් තියෙනවනේ. දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න දේශපාලන විද්‍යාව. ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඉතිහාසය. නේද? ඔයගොල්ලෝ ඉගෙන ගන්න තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය. නේද? මේව සමාජීය විද්‍යා විෂයන්. එතකොට ළමයි මේවැදී මේ කටයුතු ඒගොල්ලන්ගේ අධ්‍යයන කටයුතු වලදී ඒගොල්ලන්ට පාවිච්චි කරන්න තියෙන්නේ මේ වගේ ප්‍රායෝගික ක්‍රම ශිල්ප ඉතාම අඩු ප්‍රමාණයක්. බොහෝ විට ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ මේ ඡායාරූප ප්‍රතිබිම්බ ඡායාරූප වගේ දේවල්. තේරුණාද කියන්නේ? අනිකුත් සමාජීය විද්‍යා විෂයන් වල අධ්‍යයන කටයුතු වලදී මේ මිනිස්සු පාවිච්චි කරන්නේ ඡායාරූප වගේ මේ සරල දේවල්, ප්‍රායෝගික දේවල් විදියට. නේද? යම් විස්තරයක් අපි හිතමු විද්‍යාඥයෙක් ගැන විස්තරයක් කරගෙන යනවා තර්ක ශාස්ත්‍රයේදී. එහෙම නැත්නම් දේශපාලන විද්‍යාවේ දේශපාලන දාර්ශනිකයෙක් සම්බන්ධයෙන් විස්තරයක් අපි කතා කරනවා. ළමයින්ට පැහැදිලි කරලා දෙනවා. අපිට මේ පැහැදිලි කිරීමේදී මේ අදාළ පුද්ගලයා ගේ ඡායාරූපයක් පෙන්වනවා ඇරෙන්න. එයාගේ කටයුත්තක් සම්බන්ධයෙන් ඡායාරූපයක් පෙන්වනවා කියන වෙන දෙයක් නෙවෙයි. නේද? වෙන දෙයක් පෙන්වන්න බෑ. ඒතකොට මේ විෂයන් වල පාවිච්චි වෙන්නේ ප්‍රායෝගික දේවල් විදිහට බොහෝ විට මේ ඡායාරූප. එහෙම නැත්නම් සිතියම් පාවිච්චි වෙයි. නේද? සරල සිතියම් පාවිච්චි වෙයි. හැබැයි අපි භූගෝල විද්‍යාව එහෙම නැහැ. භූගෝල විද්‍යාව එහෙම නැහැ. සමාජීය විද්‍යා විෂයන් ගොඩේ තියෙන මේ භූගෝල විද්‍යාවට අන්නේ තැන්වලදී පරිහරණය කරන්න සිද්ධ වෙන ප්‍රායෝගික භූගෝල විද්‍යා ක්‍රම ශිල්ප ගොඩක් තියෙනවා. නේද? අර හැමෝම පාවිච්චි කරන ඡායාරූප අපිත් පාවිච්චි කරනවා. නේද? හැබැයි ඡායාරූප වලට වඩා එහා ගිහිල්ලා දියුණු මේ ක්‍රම ශිල්පයක් වෙච්ච ප්‍රතිබිම්බ අපි පාවිච්චි කරනවා. එන හොඳ බලන්න. අරගොල්ලෝ ඡායාරූප පාවිච්චි කරනකොට අපිත් ඒවා පාවිච්චි කරනවා. හැබැයි අපි ඊටත් එහා ගිහිල්ලා ප්‍රතිබිම්බ පාවිච්චි කරනවා. ඒ සෙට් එක අස්සේ තියෙන හොඳ මේවා. නේද? ඊළඟට අපි සිතියම් පාවිච්චි කරනවා. ඊළඟට අපි ප්‍රස්ථාර අඳිනවා. ඊළඟට අපි සංඛ්‍යානමය ක්‍රම ශිල්ප පාවිච්චි කරනවා. නේද? ගණන් හදලත් අපි සමහර දේවල් ඔප්පු කරලා පෙන්නනවා. අපේ විෂය. නේද? විද්‍යාව මේ මොනවාද තර්ක ශාස්ත්‍රයේමත් ගණන් තියෙනවා. ඒ හැමෝකට අපි මේ සරල ගණිතමය මූල ධර්ම භාවිතා කරලා යම් සංසිද්ධි භෞතික පරිසරයේ දේවල් වේවා මානව පරිසරයේ දේවල් වේවා යම් ගණනය කිරීම වලට ලක් කරලා උත්තර අරගෙන මෙන්න වැඩේ කියලා පෙන්නනවා. නේද? එහෙනම් පරිගණක මේ සංඛ්‍යාන ක්‍රම ශිල්ප අපි පාවිච්චි කරනවා. ඒ විතරක් නෙමෙයි පොදේ. මේ පරිගණක තාක්ෂණයේ දියුණු වීමත් එක්ක අපි නිකන් ඉඳලා නැහැ. භූගෝල විද්‍යාවට පරිගණක තාක්ෂණයේ දැනුමක් කාන්දු වෙලා තියෙනවා. පරිගණක ලෝකේ නිර්මාණය වුණා ඒ හා සම්බන්ධ තාක්ෂණයක් භූගෝල විද්‍යාවට කාන්දු වෙලා තියෙනවා. ඒ නිසා අපිට අලුතෙන් එකතු වෙලා තියෙනවා පරිගණක ක්‍රම ශිල්ප. නේද? පරිගණක ක්‍රම ශිල්ප. ඒ වගේම මතක තියාගන්න මේ පැමිණීම මේ පරිගණක විද්‍යාවේ ආගමනය කොහෙටද මේ ආගමනය වෙලා තියෙන්නේ? භූගෝල විද්‍යාව විෂයට. භූගෝල විද්‍යාව විෂය අස්සට පරිගණක තාක්ෂණය පැමිණුණාම අර තිබිච්ච මේ හැම ගිය පරණ නේද? ක්‍රම ශිල්ප ටික අලුත් වුණා. නවීකරණය වුණා. නේද? සිතියම් කියන්නේ බොහොම පරණ ක්‍රම ශිල්පයන්නේ. භූගෝල විද්‍යාව විෂය ආරම්භ වුණේ කවද්ද? එදා ඉඳලම සිතියම් පාවිච්චි වුණා. භූගෝල විද්‍යාව විෂය ආරම්භ වුණේ කවද්ද? එදා ඉඳලම ප්‍රස්ථාරෙන්ද. නේද? භූගෝල විද්‍යාව විෂය ආරම්භ වුණේ කවද්ද? එදා ඉඳලම සංඛ්‍යානමය ගණනය කිරීම කළා. හැබැයි පරිගණක තාක්ෂණයේ භූගෝල විද්‍යාවට කාන්දු වෙනවා. නේද? මේ කාන්දු වීම නිසා අර තිබිච්ච පරණ මෙවලම් ටික ඔන්න මොඩිෆයි වෙලා අලුත් වෙලා එන්න පටන් ගන්නවා. නේද? එදා අතින් සිතියම් නේද? අද පරිගණකයෙන් සිතියම් හදනවා. එදා අතින් ප්‍රස්ථාරයෙන්ද අපි අද පරිගණකයෙන් ප්‍රස්ථාර හදනවා. එදා අතින් ගණන් හදපු අපි අද පරිගණකයෙන් ගණන් හදනවා. නේද? ඔන්න භූගෝල විද්‍යාවේ තිබිච්ච සාම්ප්‍රදායික මෙවලම් ටික පොඩ්ඩක් හොදලා නේද? පේන්ට් පාරක් ගහලා අලුත් කරලා ගත්තා වගේ. නේද? නවීකරණය වෙලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න භූගෝල විද්‍යා ක්‍රම ශිල්පවල ප්‍රායෝගික භූගෝල විද්‍යා ක්‍රම ශිල්පවල අර සමාජීය විද්‍යා විෂයන් බොහෝමයක දක්නට නොලැබෙන ඒවා අපි ළඟ තියෙනවා. ටූල්ස් අපි ළඟ තියෙනවා. මොනවද? සිතියම්, ප්‍රස්ථාර, සංඛ්‍යාන ක්‍රම ශිල්ප, ඡායාරූප ප්‍රතිබිම්බ,
සහ පරිගණක ක්‍රම ශිල්ප නේද? ප්‍රායෝගික භූගෝල විද්‍යාව අපි ළඟ තියෙනවා මෙවලා පහ. මොනවද කියන්නේ? සිතියම්, ප්‍රස්ථාර, සංඛ්‍යාන ක්‍රම ශිල්ප, පරිගණක ක්‍රම ශිල්ප, ඡායාරූප හා ප්‍රතිබිම්බ. නේද? ඔන්න පහ. එහෙනම් බලන්න කියලා බොහෝ සමාජීය විද්‍යා විෂයන් වල තොරතුරු ඉදිරිපත් කිරීමේ ක්‍රමය තමයි සවිස්තර සටහන්. විශාල දීර්ඝ විස්තරයක් දෙනවා. ඒක දීලා ඕනනම් අර ෆොටෝ එකක් පෙන්නනවා. කොච්චර තමයි. වෙනයිම නැහැ. නේද? එහෙම වුණා භූගෝල විද්‍යාව විෂය තුල මේ කියන කරුණු ඉදිරිපත් කරන්න විශ්ලේෂණ ක්‍රම කරන්න විශ්ලේෂණය කිරීම කරන්න විවිධ ක්‍රම ශිල්ප පාවිච්චි කරනවා. නේද? විවිධ ක්‍රම ශිල්ප පාවිච්චි කරනවා. මේ තියෙන්නේ සිතියම්. ඊළඟට ප්‍රස්ථාර. ඊළඟට ඡායාරූප හා ප්‍රතිබිම්බ. ඊළඟට පරිගණක ක්‍රම ශිල්ප. ඊළඟට සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රම. මේ කියන වර්ග අතර තියෙනවා. එහෙනම් අපි අන්තිම ඡේදයේම ප්‍රායෝගික භූගෝල විද්‍යාව හැදින්වීම එතනින් ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ ඒකේ පාවිච්චි කරන මේ ක්‍රම ශිල්ප ගැන පොඩ කතා කරන්න. හරි. එහෙනම් මේව ලියමු. අලුත් ඡේදයකට යන්න. බොහෝ සමාජීය විද්‍යා විෂයන් වල අධ්‍යයන කටයුතු වලදී තොරතුරු ඉදිරිපත් කිරීමේ සරල සහ එකම ක්‍රමය සවිස්තර සටහන් ඉදිරිපත් කිරීම හා ඡායාරූප ඉදිරිපත් කිරීම වුවත් සවිස්තර සටහන් ඉදිරිපත් කිරීම හා ඡායාරූප ඉදිරිපත් කිරීම වුවත් සවිස්තර සටහන් ඉදිරිපත් කිරීම හා ඡායාරූප ඉදිරිපත් කිරීම වුවත් භූගෝල විද්‍යාඥයා ස්වකීය අධ්‍යයනවලදී දත්ත හා තොරතුරු ඉදිරිපත් කිරීමට හා විශ්ලේෂණය කිරීමට විශේෂිත වූ ක්‍රම ශිල්ප කීපයක් භාවිත කරයි. ඒ අතර අන්න ක්‍රම ශිල්ප ටික ලියමු ලැයිස්තුව පහලට. සිතියම් ඊළඟට ප්‍රස්ථාර ලියන්නකො ලැයිස්තුවේ තියෙන ඡායාරූප හා ප්‍රතිබිම්බ. ඡායාරූප හා ප්‍රතිබිම්බ. ඊළඟ 4 පරිගණක ක්‍රම ශිල්ප. පහ සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රම නැත්නම් සංඛ්‍යාන ක්‍රම ශිල්ප.
සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රම ශිල්ප නැත්නම් සංඛ්‍යාන ක්‍රම ශිල්ප. හොඳයි. දැන් එහෙනම් අපි ඕවා ගැන තමයි පොඩ්ඩක් කතා කරන්නේ මේ වැඩි මොනවද කරන්න කියන කාරණේ සම්බන්ධයෙන්. දැන් එහෙනම් මාතෘකාවට ගන්න ළමයි මේ සිතියම් කියන ක්‍රම ශිල්පය. සිතියම්. හොඳයි. එhmenan බලන්න භූගෝල විද්‍යාව විෂය ආරම්භ වුණේ යම් දවසකද අපි දන්නවා ග්‍රීක දාර්ශනිකය ළඟ හැදුණු වැඩුණු විෂයක් භූගෝල විද්‍යාව කියන්නේ. නේද? භූගෝල විද්‍යාව විෂය කියලා කියන්නේ ග්‍රීක දාර්ශනිකයව හැදුණු වැඩුණු විෂයක්. එතකොට අපි දන්නවා ඒකෙදී අපි කිව්වා භූගෝල විද්‍යාව කියන්නේ පෘථිවිය පිළිබඳව අධ්‍යයනය කරන විෂය කියලා තමයි ඒගොල්ලෝ නිර්වචනය කළේ. නේද? ඉන්නේ භූගෝල විද්‍යාව විෂය ආරම්භ වුණේ මොන දවසේද? අන්න එදා ඉඳලා අද වෙනකම්ම වැදගත්කම නොඅඩු වෙච්ච ප්‍රායෝගික භූගෝල විද්‍යා ක්‍රම ශිල්පයක් තමයි මේ සිතියම් කියලා කියන්නේ. ඒ වගේම තමයි අපි දන්නවා අපි ඉගෙන ගන්න බොහෝ දේවල් සැබෑ ලෝකෙට අපි ගලපනවා කියවනේ. දැන් අපි කිව්වා චීනය තමයි ලෝකයේ ජනගහනය වැඩිම රට. නේද? අපි චීනය ලෝකයේ ජනගහනය වැඩිම රට කියලා දැන් අපි පෙන්නනවා ඊළඟට චීනය කොහෙද ලෝකෙ තියෙන්නේ කියලා. නේද? චීනය කියන්නේ ලෝකයේ ජනගහනය වැඩිම රට කියලා ඉගෙන ගත්තට වැඩක් නැහැ. අපි ඒක මෙන්න මෙතන තියෙනවා කියලා පෙන්වන්න දන්නේ නැත්තම්. නේද? දැන් අපි ඊළඟට කලින් දැක්කා කැනඩාවේ ඇමරිකා එක්සත් ජනපදයේ තිරිඟු වගා කරන බිමක තිරිඟු වගාව අසනු නෙලන ආකාරය. නේද? දැන් අපි ඔක තව කෙනෙකුට විස්තර කරා. විස්තර කරනකොට මෙහිමයි කරන්න කියලා විස්තරය අපි කියාගෙන යනවා. හැබැයි එයා හිතුවොත් එimhe කොහෙද අනේ කැනඩාව තියෙන්නේ කියලා අපි කියා ගන්න දන්නේ නැත්නම් වැඩක් තියනවද? නේද? එහෙම වැඩක් නැහැ. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ මේ තියෙන්නේ කැනඩාව. මේ තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය. පෙන්වන්න පුළුවන් වෙනවා. එහෙනම් අපිට භූගෝල විද්‍යාවේදී සිතියන්නේ නැතුව කතාවක් තියෙනවද? නැහැ. අර මේසන් වාසුන්නයට මේසන් හඳ අනිවාර්ය අංගයක් වගේම භූගෝල විද්‍යාඥයාට සිතියම කියන මෙවලම අනිවාර්යයි. ඇයි? අපි ඉගෙන ගන්න දේවල් අපි කිව්වා මේ සැබෑ ලෝකේ දෘශ්‍යමාන දේවල්. ඇහැට පේන දේවල්, බලන්න පුළුවන් දේවල්. එහෙනම් අපි ඉගෙන ගන්න දේවල් සැබෑ ලෝකයේ සමග ගැළපීම නිතර අපි කළ යුතුයි. නේද? අපි ඉගෙන ගන්න දේවල් සැබෑ ලෝකයේත් එක්ක නිතර ගලපන්න ඕනේ. අන්නේ ගලපන්න ගියාම ළමයි අපිට අවශ්‍ය වෙනවා මොකද්ද? සිතියම්. ඇයි? පිහිටීම් පෙන්වන්න නිපුතේ සිතියම් පාවිච්චි කරන්නේ. නේද? නිශ්චිත වූ පිහිටීමක් නිරූපණය කරන්න ලෝකයේ තියෙන එකම හොඳම ක්‍රමය. මීට වඩා හොඳ ක්‍රමයක් නැහැ. නේද? කිසියම් වූ පිහිටීමක් නිරූපණය කරන්න ලෝකයේ තියෙන හොඳම එකම ක්‍රමය මේක. ඒ නිසා බොහෝ අය කියනවා පිහිටීම් ප්‍රකාශ කිරීම සඳහා තියෙන විශ්ව ප්‍රකාශන මාධ්‍ය සිටීමයි කියලා. ඒ කියන්නේ යම් දෙයක් යම් තැනක තියෙනවා කියලා පෙන්වන්න තියෙන හොඳම ක්‍රමය තමයිලු සිතියම. ඒ නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා භූගෝල විද්‍යාව හදාරන අපිට සිතියම් පිළිබඳව අධ්‍යයනය කරන්න. හැබැයි මෙහිම දෙයක් තියෙනවා. දැන් මතක තියාගන්නකෝ ප්‍රායෝගික භූගෝල විද්‍යා ක්‍රම ශිල්ප අතර තියෙන පරණම ටූල් එක. පරණම මෙවලම. නේද? පරණම මෙවලම. එතකොට මේ පරණ මෙවලම හැබැයි අලුත් වෙලා නැහැ. නේද? මොකක් නිසාද? දැන් මම කලින් කිව්වේ නේද? පරිගණක තාක්ෂණයේ ලෝකේ දියුණු වෙනවා. ඒ හා සම්බන්ධ අනිකුත් මෙවලම් දියුණු වෙන්න පටන් ගන්න තියෙනවා. නේද? ඒ වගේ දේවල් හින්දා භූගෝල විද්‍යාවට ඒවා හිමීට කාන්දු වෙනවා. ඒ අලුතෙන් එන දේවල් භූගෝල විද්‍යාවට කාන්දු වෙලා තියෙනවා. ඒ කාන්දු වීමේ ප්‍රතිඵලය තමයි අර පැරණි සිතියම් විද්‍යාවේ පැරණි ක්‍රම ශිල්ප ටික දැන් නවීකරණය වෙලා. අලුතින් සිතියම් අඳින්න දැන් මිනිස්සු යනවා පරිගණක තාක්ෂණය සම්බන්ධ කරගෙන. නේද? ඔන්නෝම විපර්යාසයක් මේක තුල සිද්ධ වෙලා තියෙනවා. ඒ හැරුණාම මේ කියන ක්‍රම ශිල්පයේ වැදගත්කම එදාට වඩා අද වැඩි වෙලා මිසක අඩුවීමක් වෙලා නැහැ. හැබැයි භාවිතා කරන ක්‍රම ශිල්පයේ වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා. නේද? අපි ඔන්න ඩිංග තමයි ලියන්නේ මේක. චුට්ටක් ලියමු. සිතියම් කියන්නේ මොනවද කියලා? ලියන්න. භූගෝල විද්‍යාව විෂය ආරම්භ වූ මුල් අවධියේ පටන් භූගෝල විද්‍යාව විෂය ආරම්භ වූ මුල් අවධියේ පටන් භාවිත වන මුල් අවධියේ පටන් භාවිත වන ප්‍රායෝගික භූගෝල විද්‍යා ක්‍රම ශිල්පයක් වශයෙන්
ප්‍රායෝගික භූගෝල විද්‍යා ක්‍රම ශිල්පයක් වශයෙන් සිතියම් හඳුනාගත හැකිය. යාගන්න බැරුණාද? ඔස භූගෝල විද්‍යාව විෂය ආරම්භයේ පටන් භාවිත වන පැරණිතම ප්‍රායෝගික භූගෝල විද්‍යා ක්‍රම ශිල්පයක් වශයෙන් සිතියම් හඳුනාගත හැකිය. භූගෝල විද්‍යා අධ්‍යයනවලදී අධ්‍යයනය කරනු ලබන බොහෝ දෑ සැබෑ ලෝකය නැත්නම් යථා දර්ශනය සමග ගැළපීමට නිරන්තරයෙන් සිදුවේ. යථා දර්ශනය සමග ගැළපීමට නිරන්තරයෙන් සිදුවේ. එහිදී පිහිටීම් නිවැරදිව නිරූපණය කිරීමට සිතියම් නැමැති විශ්ව ප්‍රකාශන මාධ්‍ය භාවිත කරයි. අතීතයේ පටන් භාවිතයේ පැවති සිතියම් නැමැති ප්‍රායෝගික භූගෝල විද්‍යා ක්‍රම ශිල්පය පරිගණක තාක්ෂණයේ ආගමනයත් සමග නවීකරණයට ලක්ව තිබේ. ඒ නිසා වර්තමානය වන විට මෙන්න මේ ටික ලියන්න පුතේ වෙන වර්ණ වලින් භූගෝලීය තොරතුරු පද්ධතිය වරන් හිතලා දාන්න GIS හිතන්නවත් එපා මේ මොනවද කියලා. අපි මෙයා පස්සේ වෙනම කතා කරමු.
භූගෝලීය තොරතුරු පද්ධතිය. ඊළඟට ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය. අපි යාට කියනවා මේ සිංහල නම අපිට මතක නැතුණාට මේ කෙටි නම මතකයි GPS. GPS. ඊළඟට දුරස්ථ සංවේදී ශිල්පීය ක්‍රම. යාට කියනවා RS. වැනි නව තාක්ෂණික ශිල්පීය මෙවලම්. වැනි නව තාක්ෂණික ශිල්පීය මෙවලම්. වැනි නව තාක්ෂණික ශිල්පීය මෙවලම් භාවිත කරමින් පරිගණකාශ්‍රයෙන් සිතියම් නිර්මාණය කිරීමක්. පරිගණකාශ්‍රයෙන් සිතියම් නිර්මාණය කිරීමක් වර්තමානයේ සිදුවේ. පරිගණකාශ්‍රයෙන් සිතියම් නිර්මාණය කිරීමක් වර්තමානයේ සිදුවේ. හොඳයි දැන් බලන්නකො පොතේ 15 පෙන්නලා තියෙන උදාහරණයක් විතර අපිට ලියන්න පුළුවන්. තාම ලියලා නැද්ද? පරිගණකාශ්‍රයෙන් සිතියම් නිර්මාණය කිරීමක් සිදුවේ. දැන් භූගෝල විද්‍යාඥයෝ භාවිතා කරන විවිධ වර්ගයේ සිතියම් ලෝකේ තියෙනවා. විවිධ වර්ගීය තියෙනවා. අපි ඒවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කරනවා. තේමා සිතියම් සහ භූලක්ෂණ සිතියම් කියලා. හරි අපි බලමුකෝ උදාහරණ කිහිපයක්. මෙන්න බලන්න තේමා සිතියම් කිහිපයක්. එවනකෝ ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25 පෙන්නලා තියෙනවා. ඒකේ මෙතන පැහැදිලි නෑ මොනවද පෙන්නලා තියෙන්නේ මේ ජනසංඛ්‍යාව ජනගණත්වය පෙන්නලා තියෙන්නේ. ජනගණත්වය කොහොමද ව්‍යාප්ත වෙලා තින්නේ කියන ආකාරය තමයි මේ පෙන්නලා තියෙන්නේ. නේද? පෙන්නලා තියෙන්නේ. ඊළඟට මෙතනක් තියෙනවා එවැනිම තේමා සිතියමක්. විවිධ වර්ණ භාවිතා කරලා අපේ පළාත් ටික තමයි මේ පෙන්නලා තියෙන්නේ. නේද? පළාත් ටික තමයි පෙන්නලා තියෙන්නේ. ඒතර මේ තේමා සිතියම් දෙකක්. ඊළඟට මේ තියෙන්නේ එවැනිම තේමා සිතියම් තුනක්. මොකක්ද මේ තේමා සිතියම් තුනේ තියෙන්නේ? ඩෙන්ගු රෝගීන්ගේ ව්‍යාප්තිය කාලවකවානු 3කට අදාළ. මොනවද කාලවකවානු 3 මේ කොහෙද මේ කොළඹ. හරි මේ තියෙන කොළඹ සීමාව තුළ ඩෙන්ගු රෝගීන්ගේ ව්‍යාප්තිය තමයි මේ සිතියම් තුනේ තියෙන්නේ. 2010 ඩෙන්ගු රෝගීන්ගේ වාර්තා වීම. මේ තියෙන්නේ මේ රතු පාට ඩොට් තියෙන තැන් වල තමයි ඩෙන්ගු රෝගීන් වැඩිපුර ඉඳලා තියෙන්නේ. හරි. ඊළඟට 2011 දී තත්ත්වය මේ වෙනස් වෙලා නේද? දැන් මේ ඉස්සර 2010 දී මේ ටිකේ තමයි වැඩිපුර ඉඳලා තියෙන්නේ. හැබැයි අපිට පේනවා 2011 වෙනකොට ඒක පැතිරීමක් තියෙනවා. නේද? පැතිරීමක් තියෙනවා. ඊළඟට ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ ටිකේ 2010 වෙනකොට ඩෙන්ගු රෝගීන්ගේ වාර්තා වීමේ යම් ප්‍රවණතාවයක් පෙන්වුම් කළාට 2011 වෙනකොට ඒ තත්ත්වය යම් පහව යාමක් පේනවා. නේද මේ? හරි. ඊළඟට 2012ට වෙලා එනකොට මොකද වෙලා තියෙන්නේ බලන්න. තත්ත්වය ඊටත් වඩා වෙනස්. නේද? ඊටත් වඩා වෙනස්. මේ තියෙන තේමා සිතියම්. එහෙනම් ඩෙන්ගු රෝගීන්ගේ ව්‍යාප්ත වීම සම්බන්ධ කාලීන දත්ත ඉදිරිපත් වෙලා තිනවා මේ සිතියම් තුනේ. නේද? 2010 11 12 කියන අවුරුදු වලට අදාළව. හොඳයි අපි ඉස්සරහට යමු. හොඳයි එහෙනම් අපි උදාහරණ පෙන්නලා දෙමු පහලින් අපි කියාගෙන ගිය දෙයට. මෙහෙම ලියන්නකෝ. තරු ලකුණක් දාලා උදාහරණ කියලා ලියන්න. භූගෝල විද්‍යාඥයින් විසින් විවිධ වර්ගීය සිතියම්. භූගෝල විද්‍යාඥයින් විසින් විවිධ වර්ගීය සිතියම් භාවිත කරන අතර
ඒවා ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදිය හැකිය. ඒවා ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදිය හැකිය. මොනවද වර්ග දෙක? මෙන්න තියෙනවා වර්ග දෙක. අපි පහලින් පෙන්නමු උදාහරණ විදියට. දැන් ඔය කියාගෙන යන උදාහරණයනේ වර්ග දෙකකට බෙදිය හැකියි. මෙන්න එකක් තේමා සිතියම්, අනිත් එක භූලක්ෂණ සිතියම්. දැන් මේවා ගැන හිතන්නත් එපා. අපි ඊළඟට පටන් ගන්න සිතියම් පාඩම වෙනම. එතෙන්දී මේවා ගැන හොඳට කතා කරමු. දැනට අපි මේ උදාහරණ විතර ලියාගෙන යමු. තේමා සිතියම් ඔයගොල්ලෝ දන්නවා නේද? දැන් උදාහරණ ඔයගොල්ලෝ දැක්කා. ජන සංඛ්‍යා සිතියම්. ඔන්න එක තේමාවයි ඒකේ තියෙන්නේ. නේද? ජන සංඛ්‍යාව විතරමයි. ආයි වෙන මොකක්වත් බලන්න බෑ. ඊළඟට ඔයගොල්ලන්ගේ ගෙදරත් සමාජයට ඇති මෙන්න මේක. මාර්ග සිතියම නේද? මාර්ග සිතියම. ශ්‍රී ලංකාවේ මාර්ග සිතියම නම් ලංකාවේ මාර්ග ටික විතරමයි ඒකේ තියෙන්නේ. ආයි වෙන මොකවත් ඒකේ හොයන්න බෑ. නේද? ඊළඟට ඔයගොල්ලෝ දැකලා ඇති ඉස්කෝලේම ඇති වෘක්ෂලතා සිතියම්. නේද? වෘක්ෂලතා සිතියම්. ලංකාවේ වනාන්තර වර්ග ටිකේ ව්‍යාප්තිය තමයි ඒකේ තියෙන්නේ. ආයි ඒකේ වෙන මොකවත් හොයන්න වැඩක් නැහැ. වෙන මොකවත් ඇත්තෙත් නැහැ. නේද? එහෙම තියෙනවා. තව මොනවද ඒ වගේ දේවල්? තේමා සිතියම් තව මොනවද තියෙන්නේ? ජන සංඛ්‍යාව, මාර්ග, වෘක්ෂලතා සිතියම්. ඊළඟට ඔයගොල්ලෝ දැකලා ඇති වර්ෂාපතන ව්‍යාප්ති සිතියම දැකලා ඇති. නේද? ලංකාවේ වර්ෂාපතනීය ව්‍යාප්ත වෙලා තියෙන ආකාරය. ඊළඟට ලංකාවේ උෂ්ණත්ව ව්‍යාප්ති සිතියම් දැකලා ඇති. නේද? උෂ්ණත්ව ව්‍යාප්ති සිතියම්. මේ වගේ ඒවා. ඔය තමයි පුතේ තේමා සිතියම් වලදී දාන්න. තව ගොඩාක් තියෙනවා. ඔය ඇති. හතරක් පහක් දාන්න ඇති. ඊළඟට භූලක්ෂණ සිතියම් කොටේ අපිට ඇත්තටම දෙන්න තියෙන උදාහරණ දෙකමයි. උදාහරණ දෙකයි. මොනවද? අපේ රටේ අපි පාවිච්චි කරන ඒ වගේම ලෝකයේ තියෙන මෙට්‍රික් සිතියම්. මෙට්‍රික් සිතියම් ඔයගොල්ලන්ට ඉස්කෝලේම දැකලා ඇති නේද? ලොකු ප්‍රමාණයේ සිතියමක් තියෙන්නේ නේද? සෙන්ටිමීටර් 80යි 50යි පළ ලොකු සිතියම් තියෙන ඒවා. මෙට්‍රික් සිතියම්. ඊළඟ මෙට්‍රික් සිතියම් එන්න කලින් ලෝකේ පාවිච්චි උනේ අඟලේ පරිමාණ සිතියම්. අඟලේ සිතියම්. ඔන්න මේ දෙක තමයි ඒකට උදාහරණයක් දෙන්න තියෙන්නේ. එහෙනම් ඔන්න බලන්න භූගෝල විද්‍යාඥයෝ විසින් භාවිතා කරන සිතියම් අපිට ගොඩවල් දෙකකට වර්ග කරන්න පුළුවන්. මොනවද ගොඩවල් දෙක? තේමා සිතියම් තියෙනවා, භූලක්ෂණ සිතියම් තියෙනවා. ඔතනින් වැඩේ නවත්තමු සිතියම් ගැන කතාව. ඇයි? මේකට වෙනම පාඩමක් අපිට තියෙනවා. අපි මේ ප්‍රායෝගික විද්‍යා ක්‍රම ශිල්ප වල හැඳින්වීමේ පස්සේ පටන් ගන්න ඒක. හොඳයි. එහෙනම් අපි යමු අපේ ප්‍රායෝගික විද්‍යාවේ භාවිත වන තවත් ප්‍රායෝගික ක්‍රම ශිල්පයක් ගැන කතා කරන්න. ප්‍රස්තාර. ප්‍රස්තාර. මාතෘකාවට ගන්න ප්‍රස්තාර graph. හොඳයි. දැන් අපි කිව්වා පුතේ භෞතික භූගෝල විද්‍යාවේ අධ්‍යයන වලට ගියත් මානුෂ භූගෝල විද්‍යාව සම්බන්ධ අධ්‍යයන වලට ගියත් අපිට හැබෑ ලෝකෙට ගිහිල්ලා දත්ත තොරතුරු එකතු කරන්න වෙනවා කියලා. නේද? දත්ත තොරතුරු එකතු කරන්න වෙනවා. සමහරවිට අපි යම් ප්‍රදේශයක දේශගුණය ගැන අධ්‍යයනය කරන්න ගිහිල්ලා අපි අවුරුදු ගාණක් වර්ෂාපතනේ මනිනවා. නේද? වර්ෂාපතනේ මනිනවා. ඔන්න අද වෙන්න පොතේ ලියාගත්තා. හෙට වෙන්න පොතේ ලියාගත්තා. අනිත් වෙන්න පොතේ ලියාගත්තා. ඔය විදිහට දත්ත එකතු කරනවා. නේද? එකතු කරලා අපි මාසික දත්ත එකතු කරගත්තා කියන්නේ එක මාසික වර්ෂාපතන දත්ත එකතු කරගත්තා. ඊළඟට එක මාසික උෂ්ණත්ව දත්ත එකතු කරා. දැන් අපි ළඟට දත්ත එකතු වෙනවා. නේද? අපි කරන්නේ මොකද්ද? භෞතික භූගෝල විද්‍යා අධ්‍යයනය. දේශගුණය ගැන කතා කරන්නේ. ඒතර භෞතික භූගෝල විද්‍යා අධ්‍යයනය. ඒකේදී අපිට දත්ත එකතු වෙනවා. එතකොට මේ එකතු වෙන දත්ත ටික අපිට කාට හරි පෙන්වන්න වෙනවනේ. නේද? දත්ත ටික නිරූපණය කරන්න වෙනවනේ. මෙන්න අපි මේ නුවරඑළියේ දත්ත එකතු කරා. මෙන්න වර්ෂාපතනයේ ස්වභාවය. දත්ත කොට පෙන්වනවට වඩා දැන් ඔබ වුණත් කැමතියි, ඔබේ ඇහැ කැමති ඉලක්කම් දිහා බලනවට වඩා ලස්සන රූපයක් දිහා බලන්න. නේද? දැන් කල්පනා කරන්න නුවරඑළියේ වර්ෂාපතන දත්ත ලියපු ලැයිස්තුවක් තියෙනවා. A4 sheet එකක් පිරෙන්නම ලියලා තියෙනවා. මම ඔයාලට ඒක දෙනවා වම් අතට. ඊළඟට ඒ දත්ත ටික පාවිච්චි කරලා ඇඳපු ලස්සන තීර ප්‍රස්ථාරයක්. සරල තීර ප්‍රස්ථාරයක් තව කොලයකට හදලා print එකක් අරගෙන ඒකට වර්ණ දාලා ලස්සනට ඇහැට ප්‍රියමනාප විදිහට හදලා ඒක දෙනවා දකුණු අතට. දැන් ඔබේ අතේ තියෙනවා දෙකක් කොළ. එකක තියෙනවා දත්ත වගුවක් බලන්න පට්ට කම්මැලි. අනිත් පැත්තේ තියෙනවා ලස්සන මේ ප්‍රස්ථාරයක්. ඒකෙන් ඇඳපු එක. වාගේ ඇහැ නිරායාසයෙන් මේ යන්නේ ප්‍රස්ථාරය පැත්තට. ප්‍රස්ථාරය පැත්තට. එයි මේ දත්ත වගුව කම්මැලි බලන්න. නේද? හැබැයි දත්ත වගුවේ තියෙන ටික තමයි අර දකුණු අතේ තියෙන ප්‍රස්ථාර කොලේ ඇඳලා තියෙන්නේ. නේද? ප්‍රස්ථාර කොලේ ඇඳලා තියෙන්නේ. එහෙනම් අපිට දත්ත නිරූපණය කරන්න තියෙන හොඳම ක්‍රමයක් දෘෂ්ටි ගෝචර ක්‍රමයක් ඇහැට අග්ගාලා මේ පැත්තට ඇද ගන්න පුළුවන් ක්‍රමයක්. ඒකෙන් පෙන්වන දේ අදාළ කෙනාට හොඳට දනවන්න පුළුවන් ක්‍රමයක් තමයි ප්‍රස්ථාර කියන්නේ.
නේද? භූගෝල විද්‍යාඥයාට භූගෝල විද්‍යා අධ්‍යයනවලදී දත්ත එකතු කර ගන්න වෙනවා. ඒ එකතු කරන දත්ත ටික තව කෙනෙකුට පෙන්වන්න වුණාම ඒ කාර්යයේදී අපි පාවිච්චි කරන්නේ ප්‍රස්ථාර. අපි ළඟ තියෙනවා විවිධ වර්ගයේ ප්‍රස්ථාර. අපි අඳිනවා වෘත්ත ප්‍රස්ථාර. ඕගොල්ලෝ දැකලා ඇති. නේද? අපි අඳිනවා ස්තම්භ ප්‍රස්ථාර. අර තීර ප්‍රස්ථාර කියන්නේ. නේද? කොලම් chart. ඊළඟට අපි අඳිනවා රේඛා ප්‍රස්ථාර. නේද? රේඛා ප්‍රස්ථාර. ඊළඟට චතුරස්‍ර ප්‍රස්ථාර කියලා වර්ගයක් තියෙනවා. ඊළඟට ප්‍රස්ථාර ගණයට ගැනෙන සිතියම් තියෙනවා. රේඛාංකිත සිතියම්, සමසංඛ්‍යා සිතියම්, නේද? සේයා සිතියම් මේ වගේ විවිධ වර්ග තියෙනවා. එතකොට බලන්න ප්‍රස්ථාර වර්ග ගණනාවක් භූගෝල විද්‍යාඥයෝ පාවිච්චි කරන මොකටද? එක අරමුණකට. මොකක්ද අරමුණ? භූගෝල විද්‍යා අධ්‍යයනවලදී ජනනය වන දත්ත නිරූපණය කිරීම සඳහා තමයි ප්‍රස්ථාර පාවිච්චි කරන්නේ. ඒ වගේම මතක තියාගන්න ප්‍රස්ථාරත් අර සිතියම් වගේ තමයි. ප්‍රස්ථාරත් අර සිතියම් වගේ තමයි. මොකද්ද සිතියම් වගේ? භූගෝල විද්‍යාව විෂය ආරම්භ වුණ දවස්වල ඉඳලාම මේ ප්‍රස්ථාර කියන ක්‍රම ශිල්පයක් භූගෝල විද්‍යාවේ පාවිච්චි වුණා. ඔය කියපු රේඛා ප්‍රස්ථාරන්ද, ඔය කියපු වෘත්ත ප්‍රස්ථාරන්ද, ඔය කියපු ස්තම්භ ප්‍රස්ථාර, සිතියම් වර්ග ඔය පාවිච්චි වුණා. ඒ කාලේ. අදත් පාවිච්චි වෙනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? එදා ප්‍රස්ථාරන්දේ අති. හරි? ප්‍රස්ථාරන්දේ අති. හැබැයි අද අපිට පේනවා භූගෝල විද්‍යාව විෂය තුලට පරිගණක තාක්ෂණයේ කාණ්ඩු වෙලා තියෙනවා නේද? ඒ නිසා මේ පරණ අය ටික මොකද වෙලා තියෙන්නේ? අලුත් ඇඳුම් ඇඳලා මොඩිෆයි වෙලා නේද? ප්‍රස්ථාරත් එහෙම තමයි. ප්‍රස්ථාරත් අලුත් වෙලා. ඒ ක්‍රම ශිල්පය අද නවීකරණය වෙලා. අද ප්‍රස්ථාර අදින්නේ අතින් නෙමෙයි. අද අපිට එකතු කරගන්න දත්ත ටික Excel sheet එකකට. දැන් ඔයගොල්ලෝ දන්නවා Excel Microsoft package එකේ තියෙනවනේ මේ Excel කියලා එකක් නේද? Excel sheet එකකට data ටික enter කරගන්න පුළුවන් නම් අපිට තියෙන්නේ අදාළ ප්‍රස්ථාරය තෝරලා දෙන්න විතරයි. එයා ලස්සනට ප්‍රස්ථාරය ඇඳලා නේද? අපි පැයක් දෙකක් තුනක් වැය කරලා අඳින ප්‍රස්ථාරය විනාඩි 2කදී 3කදී ඇඳලා දෙනවා. ක්වොලිටි එක කොහමද? අතින් ඇඳ ප්‍රස්ථාරය ඇඳලා බලනකොට නේද අතට දාඩිය දාලා කොලේ දෙවිලා. හරි? ඒ ගාපු තින්ත ටික බොද වෙලා. ඒ ඉතින් වතුර දාඩි ටික ගියාම කොලේද? එහෙම. ඊළඟට අඳින්න ගියා වරදිනවා. ඔන්න මකනවා. සමහරවිට කොලේ උස්සල බලනකොට හිල් වෙලා. නේද? ඊළඟට ඔන්න ඉරක් ගන්නවා, පඩිවල දී ඉරක් ගන්නවා. අපි දන්නවා පෑනේ අග තුඩට ඉර ගහකට යනකොට තින්ත බිඳුවක් එනවා. අපිට ඕක කල්පනාවක් නැහැ. අපි ඒ ඉර ගහලා අනික් අතට අට්ටුව දාලා ආයෙ ගන්නවා. ඔන්න තියෙනකොටම අර තින්ත බිඳුව මේ කොලේ කඩදාසි. නේද? මොනවද? අඩපාඩු. පිරිසිදු බවක් නැහැ අපේ නිර්මාණය. අවසාන නිමවීමේ පිරිසිදු බව අඩුයි. හැබැයි පරිගණකයෙන් ඇඳපු ප්‍රස්ථාරේ print out එකක් එළියට ගත්තාම printerෙන් ලස්සනට එළියට එනවා තින්ත බිඳු නැහැ. ඉරිලා නැහැ. නේද? ටිපෙක්ස් කරලා නැහැ. නේද? ලස්සන නිමාවක් තියෙන අවුට්පුට් එක හොඳයි. එහෙනම් බලන්න එදා ක්‍රම ශිල්පය වෙනස් වෙලා තියෙනවා කරන ආකාරය. එහෙම නැත්නම් ක්‍රම ශිල්පයේ අඩුවීමක් වෙලා නැහැ. එදත් ප්‍රස්ථාරයෙන්ද අදත් ප්‍රස්ථාරන් දිනෝ එදා එන්දී අති අද අඳින්නේ පරිගණක. ඕක තමයි වෙනස් වෙලා තියෙන්නේ. නේද? එහෙමයි වෙනස් වෙලා තියෙන්නේ. එහෙනම් මේක පරිගණක තාක්ෂණයේ පැමිණීමත් සමග නවීකරණය වෙච්ච කෙනෙක්. අපි ඉගෙන ලියමු. මාතෘකාවට ගන්න ප්‍රස්ථාරය. හොඳයි ලියන්න මෙහෙම ලියන්න භූගෝල විද්‍යා අධ්‍යයනවලදී ජනනය වන දත්ත භූගෝල විද්‍යා අධ්‍යයනවලදී ජනනය වන දත්ත නිරූපණය කිරීම සඳහා යොදා ගන්නා දෘෂ්ටිගෝචර ඒ කියන්නේ හැට ප්‍රියමනාප දෘෂ්ටිගෝචර දත්ත නිරූපණ ක්‍රම ශිල්පයක් ලෙස ප්‍රස්ථාර හඳුනාගත හැකිය. ප්‍රස්ථාර භාවිත කරමින් දත්ත නිරූපණය කරන විට
දත්ත මගින් ප්‍රකාශ කිරීමට අපේක්ෂිත අදහස. දත්ත මගින් ප්‍රකාශ කිරීමට අපේක්ෂිත අදහස. පාඨකයාට සරලව හා පහසුවෙන් අවබෝධ කරගත හැකි. පාඨකයාට පහසුවෙන් හා සරලව අවබෝධ කරගත හැකි වන ආකාරයෙන්. පාඨකයාට සරලව හා පහසුවෙන් අවබෝධ කරගත හැකි වන ආකාරයෙන් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ. ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ. හොඳයි. අලුත් ඡේදකල යන්න. භූගෝල විද්‍යා විෂය ආරම්භ වූ දා පටන් භූගෝල විද්‍යා විෂය ආරම්භ වූ දා පටන් භූගෝල විද්‍යා විෂය ආරම්භ වූ දා පටන් දත්ත නිරූපණකාරයේදී ප්‍රස්ථාර භාවිත කළ අතර එම වැදගත්කම වර්තමානයටත් නොවෙනස්ව එලෙසම පවතී. නමුත් විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් පරිගණක තාක්ෂණය භූගෝල විද්‍යාවට ආගමනය වීමත්. පරිගණක තාක්ෂණය භූගෝල විද්‍යාවට ආගමනය වීමත්. පරිගණක තාක්ෂණය භූගෝල විද්‍යාවට ආගමනය වීමත්. සමග ආගමනය වීමත් සමග ප්‍රස්ථාර නැමැති ක්‍රම ශිල්පය ප්‍රායෝගික ක්‍රම ශිල්පය නවීකරණයට ලක් වී තිබේ. උදාහරණයක් ලියන්න. ශේෂ්ත්‍ර අධ්‍යයනවලදී එක්රැස් කරගන්නා දත්ත. Excel නැමැති පරිගණක මෘදුකාංගයට ඇතුළත් කොට Excel නැමැති පරිගණක මෘදුකාංගයට ඇතුළත් කොට
පරිගණක මෘදුකාංගයට ඇතුළත් කොට පරිගණකයෙන් ප්‍රස්ථාර නිර්මාණය කිරීම. පරිගණකයෙන් ප්‍රස්ථාර නිර්මාණය කිරීම. හොඳයි. ඔයාලා විනාඩියක් මට දෙන්න. දැන් ලියලත් මහන්සියදීනේ පොඩ්ඩක් අත නේද? පොඩ්ඩක් මහන්සිය අරගන්නකො. විනාඩියක් දෙන්නම් මට මේ කෝල් එකක් කරන ආන්සර් කරලා මම ගන්නම්. හොඳයි අපි එතකොට කියාගෙන ගියේ මේක නවීකරණය වෙලා තියෙනවා කියලා උදාහරණයක් අපි ලිව්වා Excel වලින් ප්‍රස්ථාර නිර්මාණය කිරීම කරනවා කියලා නේද ප්‍රස්ථාර නිර්මාණය කරනවා කියලා කිව්වා හොඳයි අපි එහෙනම් උදාහරණයක් විදිහට ආයි පහලින් පෙන්නමු භූගෝල විද්‍යාඥයන් විසින් නිර්මාණය කරන ප්‍රස්ථාර වර්ග ගණනාවක් වේ එහෙම ලියන්නකො තරු ලකුණක් දාලා භූගෝල විද්‍යාඥයන් විසින් නිර්මාණය කරන ලබන ප්‍රස්ථාර වර්ග ගණනාවක් වේ මොනවාද නිර්මාණය කරන ප්‍රස්ථාර එකක් තමයි වෘත්ත ප්‍රස්ථාර භූගෝල විද්‍යාඥයන් විසින් නිර්මාණය කරන ලබන ප්‍රස්ථාර වර්ග ගණනාවක් වේ එකක් වෘත්ත ප්‍රස්ථාර දෙක තීර ප්‍රස්ථාර මේවා ඔයගොල්ලෝ දැකලා තියෙනවා නේද වෘත්තයක් දැකලා තියෙනවා තීර ප්‍රස්ථාරයක් දැකලා තියෙනවා ඊළඟට තුන रेखा प्रस्तार हतर चतुरस्र प्रस्तार මේවා ටිකක් දකින්න ලැබෙන අඩුයි හැබැයි නිර්මාණය කරනවා ඊළඟට रेखांकित सितिया में प्रस्तार वर्गයක් ඈ සිතියම් වර්ගයක් නෙමෙයි रेखांकित සිතියම් හය सम संख्या සිතියම් ඊළඟට සේයා සිතියම් මේ විදිහට විවිධ වර්ගයේ ප්‍රස්ථාර අපිට නිර්මාණය කරන්න සිද්ධ වෙනවා. දැන් ওই වර්ෂාපතන සිතියම් ඔබ දැක්කනේ. ඒවා තමයි සම සංඛ්‍යා සිතියම් කියලා කියන්නේ. ඒ කියන්නේ මේවා අපි නමින් හඳුනාගත්තේ නැති වුණාට දෛනික ජීවිතයේ අපි විවිධ දේවල් එක්ක කටයුතු කරනකොට පොත්පත් කියවනකොට මේවා දැකලා තියෙනවා. නේද? නමින් තමයි අපි හඳුනන්නේ. හරි. එහෙනම් ඔන්න ප්‍රස්ථාර කියන ක්‍රම ශිල්පය. එතකොට අපි අද ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ භාවිත වන ක්‍රම ශිල්ප දෙකක් ගැන කතා කළා සිතියම් සහ ප්‍රස්ථාර. එදා මුල් අවදිවල ඉඳලම පාවිච්චි වෙච්ච නමුත් අලුතෙන් විද්‍යාව හා තාක්ෂණයත් එක්ක නවීකරණය වෙච්ච දෙන්නේ. නේද? නවීකරණය වෙච්ච දෙන්නේ. අපි යමු ඊළඟ ක්‍රම ශිල්පයට. අපි ළඟ තවත් ඒවා තියෙනවානේ පහක් තියෙනවා කිව්වනේ. මේ තියෙන ප්‍රස්ථාර වර්ග පොඩ්ඩක් බලන්නකෝ. උදාහරණ කිහිපයක් තියෙනවා.
මේ බලන්න ලංකාවේ වර්ෂාපතන ව්‍යාප්තිය දක්වන සිටියේ මම මේ. ඒතර මේ මොන ඍතුවේද? මේක ඊසාන දිග මෝසම් කාලයේ වර්ෂාපතනේ ව්‍යාප්ත වෙන ආකාරය. මේ බලන්න මේ ටිකට තමයි අධිකම වැස්ස ලැබෙන්නේ. ඒ කියන්නේ මෙහෙන්නේ වැස්ස ඉන්නේ ඊසාන දිග මෝසමේ. නේද? හරි? මේ තින්නේ අර වගේ ප්‍රස්ථාර. මේ රේඛා ප්‍රස්ථාර, මේකත් රේඛා ප්‍රස්ථාර වර්ගයක්, මේක වෘත්ත, මේකත් වෘත්ත ප්‍රස්ථාරයක්. මේ තියෙන ස්තම්භ ප්‍රස්ථාර පෙළක්. නේද? තීර ප්‍රස්ථාර පෙළක් මේ තියෙන්නේ. හොඳයි. මේ තියෙන්නේ පුතේ නිරිත දිග මෝසමේදී වර්ෂාපතන ව්‍යාප්තිය. නිරිත දිග මෝසමේදී වැස්ස බෙදී යන ආකාරය. මේ ලංකාවේ එතකොට මේ බටහිර කොටස් වලට තමයි වැඩිම වැස්ස ලැබෙන්නේ. නේද? ලංකාවේ වැඩිම වර්ෂාපතන ලැබෙන තැන මොකද්ද? දන්න කෙනෙක් කියන්න බලන්න. අද වෙනකොට ලංකාවේ වැඩිම වර්ෂාපතන ලැබෙන ස්ථානය මොකද්ද? ඔය හරි තැන ලියාගත්තත් වටිනවා ඈ. ඔය හරි තැනක ලියාගත්තත් වටිනවා. කොහෙද පුතේ ලංකාවට වැඩිම වර්ෂාපතන ලැබෙන්නේ මේ වෙනකොට? මාලිබොඩ. very good. මාලිබොඩ. කොහෙද මේ මාලිබොඩ තියෙන්නේ? දැරණියගල. හරි? දැරණියගල. මාලිබොඩට තමයි වැඩිම වර්ෂාපතනය ලැබෙන්නේ. මාලිබොඩ. ඉස්සෙල්ලා නම් දැනට දශක එකමාරකට විතර කලින් නම් වැඩිම වර්ෂාපතනය ලැබුණේ අපේ රටේ වටවලට. දැන් එතන නෙමෙයි ඈ. හොඳයි. එහෙනම් මේ වර්ෂාපතන සිතියමක් ඔබ දකින්නේ සම සංඛ්‍යා සිතියම් ගණයට තමයි මේක අයිති වෙන්නේ. මේ තියෙන්නේ තවත් එවැනිම උදාහරණ අවස්ථා කීපයක්. රේඛා ප්‍රස්ථාර, මේ තියෙන ස්තම්භ ප්‍රස්ථාර, මේ තියෙන්නේ වෘත්ත ප්‍රස්ථාරයක්. ඒවා ඔක්කොම මේ 3D නේද? ත්‍රිමාන රූප විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ තියෙන්නේ එවැනිම ප්‍රස්ථාර වර්ගයක්, වෘත්ත ප්‍රස්ථාර වර්ගයක් නේද? බෙදන ලද වෘත්ත ප්‍රස්ථාර කියලා තමයි මේවට කියන්නේ. බෙදන ලද සමානුපාතික වෘත්ත. ඒක ටිකක් බර වචන. නමුත් මේ වෘත්ත ප්‍රස්ථාරේ කාණ්ඩයක් කියන එක මම දෙයාගත්තාම ඇති ඈ. හොඳයි. අපි යමු එහෙනම් තුන්වෙනි එකට. තුන්වෙනි එකට යමු. කවුද අපේ තුන්වෙනි ක්‍රම ශිල්පය? ඡායාරූප හා ප්‍රතිබිම්බ. මේ ඉතින් ඡායාරූප ගැන නම් ලොකුවෙන් කතා කරන්න ඕනේ නැහැ. ඇයි? අනිකුත් සමාජීය විද්‍යා විෂයන් වලත් මේක පාවිච්චි වෙනවනේ. නේද? පාවිච්චි වෙනවනේ. දැන් ඕගොල්ලන්ට මේ යම් විෂය කරුණක් පැහැදිලි කරලා දෙන්න ගියාම ගුරුවරයෙක් වචන කීයක් පාවිච්චි කරනවද බලන්නකෝ. නේද? යම් විෂය කරුණක් පැහැදිලි කරලා දෙන්න ගියාම දැන් මම උගල විද්‍යාව ගන්නන ගුරුවරයා විදිහට මම ඕගොල්ලන්ට උගන්වනවා නාගරීකරණය ගැන. නාගරීකරණයේ ගැටලු ගැන කතා කරනවා. එතකොට මම කියනවා මේ සංවර්ධනය වීම පවතින රටවල් වල නාගරීකරණයේ තියෙන එක්තරා ප්‍රබල ගැටලුවක් තමයි රට වාහන තදබදී. එයි මේ රටවල් විශාල වශයෙන් මේ වාහන ආනයනය කරනවා. වාහන ගෙන්න ගන්නවා. ඊළඟට ඒ ගෙන්න ගන්න වාහන ප්‍රමාණයට සාපේක්ෂව රටේ පාරවල් සංවර්ධනය වෙන්නේ නැහැ. නේද? මහා මාර්ග සංවර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට නාගරික පරිසරයේ තියෙන මේ අවිධිමත් කළමනාකරණය පාරවල් වලට අවශ්‍ය කරන ඉඩ වෙන් කර ගන්න ගැටලුත් තියෙනවා නේද? ඊළඟට මේ රටවල් වල සල්ලි නැහැ නේද? ඔයගේ ගැටලු නිසා මේ රට වාහන ගැටලු මේ පරිසරයේ තියෙනවා. දැන් මම ওই ටික කියන්න ඕගොල්ලන්ට කොච්චර කාලය මුදල් වියදම් කරන්න කාලය ශ්‍රමය වැය කරන්න උනාද මට නේද? වචන 1000ක් විතර මට ওই ටික විස්තර කරලා දෙන්න හොඳට විස්තර කරන්න යනවා. හැබැයි මට නාගරික පරිසරයේ රත වාහන තදබදී ඇතිවෙන ඡායාරූපයක් දෙකක් පෙන්වන්න ගන්න පුළුවන් නම් මෙන්න මේ වගේ රත වාහන තදබදී ළමයි මෙන්න මෙහෙමයි තියන්නේ කියලා කියන්න මෙහෙම එකක් පෙන්වනවා නම් මම අර වචන 1000ක් පිට කරනවට වඩා මට ලේසි. ඒ වගේම ඔබටත් හොඳට මතක හිටිනවා. නේද? ඔබටත් හොඳට මතක හිටිනවා මෙන්න මේක තමයි රත වාහන තදබදී යථා ස්වභාවයේ තියෙන්නේ කියලා මතක් වෙනවා. නේද? එතකොට මේ සමාජීය විද්‍යා විෂයන් වල විෂය කරුණු පැහැදිලි කරලා දෙනකොට ඒ අයට අර විෂය කරුණු වලින් කියවෙන අදහස වඩාත් හොඳින් ශිෂ්‍යයාට ලබා දෙන්න පාවිච්චි කරන ප්‍රායෝගික ක්‍රම ශිල්පයක් තමයි මේ සාමාන්‍ය කැමරාවකින් ලබා ගන්නා වූ ඡායාරූප. නේද? හැබැයි භූගෝල විද්‍යාඥයෝන අපි එතෙන්ති විශේෂයි. අපි ඒවත් පාවිච්චි කරනවා තමයි. හැබැයි ඊට එහා ගිල්ලා අධිසංවේදී කැමරා භාවිතා කරලා අධිසංවේදී කැමරා භාවිතා කරලා පෘථිවි තලයේ ලබා ගන්න සමහර ප්‍රතිබිම්බ අපි පාවිච්චි කරනවා. නේද? දැන් උදාහරණයක් විතර ගත්තාම චන්ද්‍රිකාවල තියෙන සංවේදී කැමරා උපයෝගී කරගෙන පොළොව තලයේ තියෙන යථා ස්වභාවය බලන්න ඡායාරූප ගන්නකොට අපි කියනවා චන්ද්‍රිකා ඡායාරූප. ඒවා ඉතාම පැහැදිලි. නේද? ඒවෙන් ලැබෙන තොරතුරු ප්‍රමාණය, දත්ත ප්‍රමාණය ගොඩක් වැඩි. ඒවා අනිත්‍යව පාවිච්චි වෙන්නේ නැහැ. දැන් ලොජික් උගන්වන්න ගියාම චන්ද්‍රිකා ඡායාරූප ඕනේද? ඕනේ. දේශපාලන විද්‍යාව උගන්වන්න ගියාම චන්ද්‍රිකා ඡායාරූප ඕනේද? ඕනේ. ඊළඟට ඉතිහාසය උගන්වන්න ගියාම චන්ද්‍රිකා ඡායාරූප ඕනේද?
ඕනේ. හැබැයි භූගෝල විද්‍යාව ඉගෙන ගන්න ගියාම චන්ද්‍රිකා ඡායාරූප ඕනේ. ඉතිහාසය ගන්නන්න ගියාම ඡායාරූප ඕනේද? ඔව්. ඊළඟට ලොජික් ගන්නන්න ගියාම ඡායාරූප ඕනේද? ඔව්. ඊළඟට දේශපාලන විද්‍යාව ගන්නන්න ගියාම ඡායාරූප ඕනේද? ඔව්. ඒ කියන්නේ ඡායාරූප හැම විෂයකම පාවිච්චි කරනවා. හැබැයි ඒ කාණ්ඩයේ තියෙන ප්‍රතිබිම්බ කියන දේ පාවිච්චි කරන්නේ භූගෝල විද්‍යාඥයෝ. නේද? එහෙනම් මොකද්ද මේ ඡායාරූපයක හා ප්‍රතිබිම්බයක තියෙන වෙනස? ඡායාරූපයක් කියලා කියන්නේ හොඳට මතක තියාගන්න සාමාන්‍ය කැමරාවක් මගින් ලබා ගන්න කිසියම් මේ යම් කිසි කොටසක තියෙන දර්ශනය. සාමාන්‍ය කැමරාවක් මගින් ලබා ගන්න දර්ශනය. ඒක සිවුරස් ආකෘතිය දත්තයක් විදිහට තමයි ලැබෙන්නේ. දැන් ඔයගෙන හිතන්න එපා. තාම තේරෙන්නේ නැහැ සිවුරස් ආකෘතිය කියන්නේ මොකක්ද කියලා. අපි ඉස්සරහට කතා කරමු. දැන් මතක තියාගන්න මේ ආකෘතිය ලැබෙන දත්ත සෙට් එකක් තමයි සාමාන්‍ය ඡායාරූපයක් කියන්නේ. හැබැයි ප්‍රතිබිම්බයක් කියන්නේ ඒ කියන සිවුරස් ආකෘතියෙන් බැහැර වෙලා දෛශික ආකෘතියට ලබා ගන්න දත්ත ගුණයකට තමයි අපි කියන්නේ ප්‍රතිබිම්බයක්. එහෙනම් මේ දෙකේ වෙනසක් තියෙනවා. හරි? දැන් මේ වෙනස ගැන හිතන්න එපා බරට ඉස්සරහට අපි ඔය දෙනවකට කතා කරන නිසා. මම ඔය දැන් කියන්නේ කිව්වොත් ඔයගලන්ට වැඩි අවුල් වෙනවා. ඒ නිසා දැනට මතක තියාගන්නකො මේ දෙක වෙනසක් තියෙන දෙකක්. ඡායාරූපයකින් ප්‍රතිබිම්බයක් පැහැදිලිවම වෙනස් වෙනවා කියන එක මතක තියාගත්තොත් දැනට ඇති. හොඳයි. එහෙනම් අපි ඡායාරූප ප්‍රතිබිම්බ ගැන පොඩ්ඩක් විස්තර කරමු. හරි. ලියන්නකො මේව ඡායාරූප හා ප්‍රතිබිම්බ ගැන. එයන සෑම සමාජ විද්‍යා විෂයකම පහේ අධ්‍යයන කටයුතුවලදී සාමාන්‍ය කැමරා මගින් ලබා ගන්නා ඡායාරූප භාවිත කරයි. භූගෝල විද්‍යා අධ්‍යයනවලදී එවැනි ඡායාරූප බොහෝ අවස්ථාවලදී භාවිත කරන අතර ඡායාරූප වලට වඩා වෙනස් ප්‍රතිබිම්බ භූගෝල විද්‍යාඥයන් විසින් ස්වකීය අධ්‍යයන කටයුතු සඳහා භාවිත කරයි. උදාහරණයක් ලියන්න. චන්ද්‍රිකා ප්‍රතිබිම්බ. අලුතෙන් ලියන්න එතනම ප්‍රකාශ කිරීමට අපේක්ෂිත අදහස වඩාත් හොඳින් පරිශීලකයා වෙත ළඟා කිරීම සඳහා භූගෝල විද්‍යා අධ්‍යයනවලදී
ඡායාරූප හා ප්‍රතිබිම්බ භාවිත වේ. භූගෝල විද්‍යා අධ්‍යයනවලදී ඡායාරූප හා ප්‍රතිබිම්බ භාවිත වේ. හොඳයි අපි තව උදාහරණ අවස්ථා කිහිපයක් තියෙනවා මේක නම් ඔයගොල්ලෝ කලින් දැක්කනේ මේ නගරයක ඇති වුණ අතවාහන තදබදේ පෙන්නන සාමාන්‍ය කැමරා මගින් ලබාගත් ඡායාරූප දෙකක් තමයි මේ තියෙන්නේ. තව තියෙනවා අපි පොඩ්ඩක් බලමු. දැන් මේ බලන්නකෝ ඔය ඡායාරූප ගන්න පාවිච්චි කරන එක ක්‍රමවේදයක් තමයි මේ පේන්න තියෙන පුතේ. නේද? ගුවන් යානය කියන යානාව නිෂ්පාදනය කරන්න කලින් මිනිස්සුන්ට පොළොව තලයේ තියෙන යථා ස්වභාවය බලා ගන්න අවශ්‍ය වුණා නම් ඒ අවශ්‍ය වෙච්ච වෙලාවේ මිනිස්සු මොකද කළේ වායු බැලූනියක් නිර්මාණය කරලා වායු බැලූනියේ ගුවන්ගත කරනවා කැමරාවක් සවි කරලා. ඒ කියන්නේ ප්ලෑන් එකක් ඇතුව මේ වැඩේ කරන්නේ වායු බැලූනියක් යවනවා ඒ යවන්නේ කැමරාවක් සවි කරලා අවශ්‍ය කොටසක තියෙන යථා ස්වභාවය ඡායාරූපගත කරගන්න. මේ තියෙන්නේ එවැනි අවස්ථාවක්. හරි එවැනි අවස්ථාවක්. මේ තියෙන්නේ ඒ වගේ වායු බැලුන් මගින් ඡායාරූප ලබා ගන්න අවස්ථාවක්. ඊළඟට මේ බලන්න මේ තියෙන්නේ ඊට වඩා වෙනස් අවස්ථාවක්. ඔයගලන්ට පේනවා මේ ඡායාරූපයක් මේ තියෙන්නේ හැමදේම කළු සහ සුදු වර්ණයෙන් සටහන් වෙලා. දැන් ওই වායු බැලුන් වලින් පස්සේ අපි දන්නා 1903 දී රයිට් සහෝදරයන් විසින් ගුවන් යානය නිෂ්පාදනය කරනවානේ. මේ ගුවන් යානය නිෂ්පාදනය කළාට පස්සේ අර වැඩේ ටිකක් ලේසි වුණා. ඇයි දැන් පුළුවන්කම තියෙනවා ගුවන් යානයක් යවන්න කැමරාවක් සවි කළා. නේද? ගුවන් යානයක් යවනවා නිශ්චිත පියාසර රේඛාවක් දිගේ සවි කරන ඒකේ අඩිපැත්තේ කැමරාව. සවි කළා අදාළ ප්‍රදේශයේදී අදාළ ප්‍රදේශයේ ආවරණය වන ආකාරයට ඡායාරූප ලබා ගැනීම කරන්නත් පුළුවන්. දැන් උදාහරණයක් කල්පනා කරලා බලන්න ගුවන් යානය යනවා පොළොවේ ඉඳලා අඩි 1000ක් උසින්. එහෙම හිතන්න අඩි 1000ක් උසින් යනවා. එතකොට මේ ගුවන් යානයේ අර කැමරාවේ කාචයට අවු කරගන්න පුළුවන් ප්‍රමාණය පොඩ්ඩයි. ඒ පාතයි ළඟයි නේද? අවු වෙන්නේ පොඩ්ඩයි. හැබැයි තොරතුරු හොඳට පැහැදිලි. හොඳ පැහැදිලි. එතකොට ගුවන් යානය අපි හිතමු දැන් අඩි 5000කට උස්සලා. අඩි 5000කට උස්සනකොට අර කැමරාවේ කාචයට අහුවන ශේෂ්ඨඵලෙ වැඩි. ලොකු පරිසරයක් අහු වෙනවා. හැබැයි පුතේ අහු වුණාට මොකද වෙන්නේ? අර 1000 දිගත් ඡායාරූපයත් එක්ක බලනකොට මේකේ පැහැදිලිතාවය අඩුයි. නේද? ඒ ගොඩ වපසටයක් අහු වෙලා නේද? එතකොට එවැනි ඡායාරූපයක් තමයි ඔය පේන්නේ. නේද? දැන් ඔයගොල්ලන්ට පේනවාද ගොඩ නැගිලි තියෙනවා, පාරවල් තියෙනවා නේද? මේ තියෙන්නේ තද කළු පාටි මොනවද මේ? ජලාශය. ඒ කියන්නේ වතුර එකතු වෙච්ච තැන. හරි ඔයගොල්ලන්ට පේනවාද මෙන්න මෙතනින් මේ තියෙනවා නිකන් ගහක් අතු බෙදලා ගිහිල්ලා වගේ නේ. මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ ජල මාර්ගයක්. මොකක් හරි ඇල පාරක් හරි දොර පාරක් හරි එහෙම එකක්. නේද? මේ තියෙන්නේ මහා මාර්ග. හරි එතකොට මේ තියෙන්නේ ඒ අදාළ ප්‍රදේශයේ තියෙන ජනාවාසයක්. ගෙවල් තමයි මේ පුංචි පුංචි ඒවා පේන්න තියෙන්නේ. මේ මොකක් හරි කර්මාන්ත ශාලාවක් හරි එහෙම මොකක් හරි ලොකු ගොඩනැගිල්ලක් තමයි මේ පේන්න තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ගුවන් ඡායාරූප. එහෙනම් ඔන්න වායු බැලුන් මගින් ඡායාරූප ගත්තා ඉස්සෙල්ලා ඊට පස්සේ මොකද කළේ? ගුවන් යානා නිෂ්පාදනය කිරීම පස්සේ ගුවන් යානය භාවිතා කළ ඡායාරූප දාන්න. නේද? දැන් ඉතින් මේවා අපි පාවිච්චි කරන්නේ නැහැ නේ අනෙක් විෂයන් එකකව. නේද? සමාජ විද්‍යාව විෂයන් වල මේවා පාවිච්චි කරනවද? ගුවන් ඡායාරූප නෑ. භූගෝල විද්‍යාව වල අපිට විතරයි. නේද? හොඳයි. එහෙනම් අනිත් අය පාවිච්චි කරන සාමාන්‍ය ඡායාරූප වලට වඩා එහා ගියපු ඇඩ්වාන්ස් නැත්නම් උසස් වර්ගයේ ඡායාරූප තමයි භූගෝල විද්‍යාඥයෝ සිය අධ්‍යයන කටයුතු සඳහා යොදාගන්නේ. තව තියෙනවා බලමු. මේ තියෙන්නේ මොකක්ද? චන්ද්‍රිකා ඡායාරූපකරණය. නේද? පෘථිවියේ ඉඳලා අභ්‍යවකාශයේ ඉහළ රඳවල තියෙනවා චන්ද්‍රිකා. ඒවැය තියෙනවා සංවේදක උපකරණ. ඒ සංවේදක උපකරණ මගින් පෘථිවි තලයේ මතු පිට අවශ්‍ය තැන් වල ඡායාරූප ලබා ගැනීම කරනවා. හැබැයි ගුවන් ඡායාරූපයකදී අපි දැක්කේ සියලුම දේවල් කළු පාටින් සුදු පාටින් විතරක් සටහන් වෙනවා. නේද? එහෙම නැහැ. චන්ද්‍රිකා ඡායාරූප වලදී අවශ්‍ය දේවල් යථා ලෝකයේ තියෙන සැබෑ වර්ණ වලින්ම හැබෑ පාටින්ම සිටියම ඡායාරූපයේ මත සටහන් වෙනවා. හරි? ඒ නිසා මේක ගුවන් ඡායාරූප වලට වඩා දියුණු අවස්ථාවක්. අපි බලමු මේ අවස්ථාව මේ තියෙන චන්ද්‍රිකා ඡායාරූපය. චන්ද්‍රිකා ඡායාරූපය මොකද්ද මේ පේන්නේ? මේ තියෙන්නේ රතු මුහුද. මේ තියෙන්නේ රතු මුහුද. හරි? මේ තියෙන්නේ මධ්‍ය ධරණී මුහුද. මේ තියෙන්නේ නයිල් ගඟ ඇවිල්ලා මුහුදට වැටෙන නයිල් ගංගා ඩෙල්ටා. නයිල් ගඟේ ඩෙල්ටාව මේ තියෙන ළමයි. මේක සම්පූර්ණයෙන්ම විවකා කටයුතු වලට පාවිච්චි කරලා තියෙන මිනිස්සු. මේ තියෙන නයිල් ඩෙල්ටාව දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක්. චන්ද්‍රිකා ඡායාරූපය. අපි තව එකක් බලමු.
මේ බලන්නකෝ මේ තියෙන්නේ චන්ද්‍රිකා ඡායාරූපයක් ගංගාවක ගංගා නිම්නයේ ස්වභාවය. ඒ ගංගා නිම්නයේ ගංගා මණ්ඩලය වැටිලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. භූරූප අධ්‍යයනය කරන්න ගත්ත මේ චන්ද්‍රිකා ඡායාරූපයක්. මේත් එවන්නක්මයි. හරි? මේ ගඟේ ස්වභාවය බලන්න මේ ගඟක් මේ තියෙන සුදු පාටින් පෙන්වන මේ ගඟේ ජලය ගලා යන සීමාව. මේ ලොකු ගන්ධගරයක් තියෙනවා. හොඳයි. මේ තියෙන්නේ නාගරික ප්‍රදේශයක්. නාගරික ප්‍රදේශයක් චන්ද්‍රිකා ඡායාරූපයක් මගින් දිස්වන ආකාරය. ඊළඟට මෙන්න මේක වැදගත්. මේක වැදගත්. මොකද්ද මේ තියෙන්නේ? මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ සුනාමි අවස්ථාව ඔබට මතක නැහැ. 2004 සුනාමි තත්ත්වයක් ඇති වුණා ඉන්දියන් සාගර කලාපේ. මේ සුනාමි තත්ත්වයට පෙර වෙරළාසන්න ප්‍රදේශයක තිබිච්ච යථා ස්වභාවය චන්ද්‍රිකා ඡායාරූපයෙන් සටහන් වෙලා තියෙනවා. හරි සුනාමිය එන්න කලින් මේ උඩ තියෙන උපසරණ සුනාමිය එන්න පෙර තිබිච්ච තත්ත්වය. හැබැයි මේ බලන්නකෝ මේ පහළ තියෙන්නේ සුනාමියෙන් පස්සේ තත්ත්වය. චන්ද්‍රිකා ඡායාරූපයෙන් දිස්වන ආකාරය. මේ මුළු ජනාවාසියම සුනාමි රැළ වලින් හේදිලා ගිහිල්ලා. නේද? හේදිලා ගිහිල්ලා. මේ වගේ තත්ත්වයක් පේන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ ගොඩබිම් දෙක සම්බන්ධ වෙන මෙතන පාලමක් තිබිලා දෙනවා. මේ පාලමක් දැන් නැහැ. මේ නේද? එහෙනම් ඔන්න බලන්න දැන් අපිට යම් යම් දේවල් අධ්‍යයනය කරන්න ඡායාරූප හා ප්‍රතිබිම්බ කොච්චර වැදගත් වෙනවද කියන එක දැන් පැහැදිලි කරගන්න පුළුවන්. නේද? දැන් ඔයගොල්ලෝ දන්නවා ග්ලැසියර් තට්ටු දී වෙලා යනවලු. ග්‍රීන්ලන්තයේ මුළු භූමියේ 97%ක් අයිස් වලින් වැහිලා කියලා කිව්වට ඕක ඇත්තටම ඕක හැමදාම තියෙද? නැහැ. ඒ වෙනස් වීම අධ්‍යයනය කරන්න මොකද කරන්නේ? චන්ද්‍රිකා ඡායාරූප අරගෙන බලනවා. මේ අවුරුද්දේ චන්ද්‍රිකා ඡායාරූපේ බලනවා. ඊළඟ අවුරුද්දේ බලනවා. ওই විතර අවුරුදු 10ක විතර චන්ද්‍රිකා ඡායාරූප ටික එක මත තියාගෙන බලන්න පුළුවන් නම් ඒ ග්‍රීන්ලන්තයේ තියෙන අයිස් තට්ටුව වැඩි වෙනවා. අඩු වෙනවද කියලා බලා ගන්න පුළුවන්. නේද? බලා ගන්න පුළුවන්. එහෙම තියෙනවා. නේද? එහෙනම් ප්‍රායෝගික භූගෝල විද්‍යාවේදී චන්ද්‍රිකා ඡායාරූප වගේ දේවල් වැඩිපුර පාවිච්චි වෙනවා. චන්ද්‍රිකා ඡායාරූප ප්‍රතිබිම්බ වැඩිපුර පාවිච්චි වෙනවා. මේ තියෙන්නේ දෙවැනිම අවස්ථාවක් ඈ. මේ තියෙන්නේ දෙවැනිම අවස්ථාවක්. මේකත් සුනාමියට පෙර හා පසු. මේකම ස්ථානයේ. මේ තියෙන්නේ සුනාමියට පෙර අවස්ථාව. හරි? පෙර අවස්ථාව. මේ තියෙන්නේ සුනාමියෙන් පසු අවස්ථාව. කොහොමද වෙනස? පේනවනේ? නේද? වෙලා තියෙන ව්‍යසනයේ ස්වභාවය පේනවා. හරි මේ තියෙන්නේ සුනාමි රළ පහර දෙන අවස්ථාව. බලන්නකෝ මේ යටින් පෙන්නලා තියෙන්නේ මේ සාමාන්‍ය ස්වභාවය. මේක මේ සුනාමි තත්ත්වය නෙමෙයි. මේ තියෙන්නේ දිනෙත් එක්කම. මේ 2004 මේ දෙසැම්බර් මාසේ 26 වෙනිදා සුනාමි රළ පහර දෙන අවස්ථාව තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ කවද්ද? මේ 2014යි ජනවාරි 1. නේද? ජනවාරි 1 මේ සාමාන්‍ය ස්වභාවය තියෙන මේ. එහෙනම් බලන්න මේවා අධ්‍යයනය කරන්න. මේ පාරිසරික සංසිද්ධි. දැන් ඔයගොල්ලන්ට පේන ඇති මේ සුනාමි රළ ගොඩබිමට කඩා වැදිලා තියෙන්නේ මේ. නේද? මේ පාර තියෙන්නේ ඒ පාරට ජලය දාලා මේ කැළඹිච්ච මහා රළ ගොඩබිමට කඩාගෙන වදිනවා. නේද? එහෙනම් බලන්න මේ පරිසරයේ සිදුවන ව්‍යසන පවා අධ්‍යයනය කරන්න භූගෝල විද්‍යාඥයන්ට මේ ඡායාරූප ප්‍රතිබිම්බ ඉතාම වැදගත්. නේද? ඉතාම වැදගත් වෙලා තියෙනවා. එහෙනම් අනිත් සමාජීය විද්‍යා විෂයන් වල සාමාන්‍ය කැමරා මගින් ලබාගත් ඡායාරූප පාවිච්චි කළාට භූගෝල විද්‍යාඥයෝ ඊට එහා ගිහිල්ලා ඊට වඩා දියුණු මට්ටමේ ඡායාරූප සහ ප්‍රතිබිම්බ භාවිතා කරනවා කියන එක මේ උදාහරණ පෙළ දැක්කම ඔබට තහවුරු වෙන්න ඇති. නේද? තහවුරු වෙන්න ඇති. හොඳයි. එහෙනම් අපි අවසන් කරමු මෙහෙම පාඩෙල් යන්න. සෙසු සමාජීය විද්‍යා විෂයන් වල සාමාන්‍ය කැමරා මගින් ලබාගත් ඡායාරූප භාවිත කළත් භූගෝල විද්‍යා අධ්‍යයනවලදී ඊට වඩා පැහැදිලි ගුවන් ඡායාරූප චන්ද්‍රිකා ඡායාරූප වැනි ඡායාරූපත් චන්ද්‍රිකා ඡායාරූප ගුවන් ඡායාරූප වැනි ඡායාරූපත් චන්ද්‍රිකා ප්‍රතිබිම්බ වැනි
චාන්ද්‍රිකා ප්‍රතිබිම්බ වැනි මෙවලම්ද භාවිත කිරීම සිදුවේ. භාවිත කිරීම සිදුවේ. හොඳයි. එහෙනම් පුතේ අපි අද දවසේ මේ ප්‍රායෝගික භූගෝල විද්‍යාව කියලා විෂයක් ඇයි භූගෝල විද්‍යාවට නිර්මාණය වුනේ? අපි ඉගෙන ගත්තා. ඇයි නිර්මාණය වුනේ? දැන් ඔයගොල්ලෝ ගාව සරල උත්තරයක් තියෙන්න ඕනේ. ඇයි නිර්මාණය වුනේ? අපි මානසික භූගෝල විද්‍යාව, භෞතික භූගෝල විද්‍යාව කියලා විෂය කොටස් දෙකක් ඉගෙන ගන්නවා. ඒක අස්සේ තියෙන දේවල් ඔක්කොම ඇත්ත ලෝකයට සම්බන්ධයි. ඇත්ත ලෝකේ අපිට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ බලනකොට සමහරට ඒව අධ්‍යයනය කරනකොට අපිට දත් එකතු කරගන්න වෙනවා. ඒව වර්ග කරන්න, විශ්ලේෂණය කරන්න, දත් ඉදිරිපත් කරන්න, නිරූපණය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ කරන කාර්යයන් වටා විෂය කොටසක් ගොඩ නැගුණා. එයා තමයි ප්‍රායෝගික භූගෝල විද්‍යාව. ඒකේ පාවිච්චි වෙන ක්‍රම ශිල්ප පහ. මොනවද? සිතියම්, ප්‍රස්තාර, සංඛ්‍යාන ක්‍රම ශිල්ප, පරිගණක ක්‍රම ශිල්ප, ඡායාරූප පහ ප්‍රතිබිම්බ. ඔකෙන් අපි සිතියම්, ප්‍රස්තාර, ඡායාරූප පහ ප්‍රතිබිම්බ වල කාර්යභාරය ගැන කතා බහ කළා. තවත් දෙකක් ඉතුරු වුණා. නේද? පරිගණක ක්‍රම ශිල්ප සහ සංඛ්‍යාන ක්‍රම ශිල්ප ගැන කතා බහ කරන්න තියෙනවා ඊළඟ දවසට. එතකොට අපි මේක ආපහු කතා කරන්නේ ලබන සතියේ සිකුරාදා. මතක තියාගන්න ප්‍රායෝගික භූගෝල විද්‍යාව තමයි සිකුරාදාට යන්නේ. භෞතික භූගෝල විද්‍යාවේ අපි අර කරගෙන ආපු පාඩමේ පළවෙනි මාතෘකාව ඉවර කළා නේද? පළවෙනි මාතෘකාව ඉවර කළා භූගෝල විද්‍යාව භෞතික පදනම ඉවරයි. එතන අපිට ඊළඟ දවසේ බදාද පටන් ගන්න තියෙන්නේ භෞම පද්ධතිය කියන පාඩම. භෞම පද්ධතිය. හරි? ඒ පාඩමකට අපි ලබන සතියේ බදා දෙනවා. දැන් මතක තියාගන්න දවස් දෙකක් පන්තියේ තියෙනවා. ඒ දවස් දෙක දිගටම යන්නේ නැහැ පුතේ. අර පරණ ටීම් එකේ ළමයි ටිකට ඕගොල්ලෝ සම කරන්න පුළුවන් මට්ටමකට ආවා. දැන් දෙගොල්ලෝ ඉන්නේ මෙහෙමනේ නේද? මෙන්න පරණ ළමයි මෙහෙම මෙන්න මෙතන ඒගොල්ලෝ ඉන්නේ. දැන් ඕගොල්ලෝ මෙතනින් පටන් ගන්නවා මෙන්න මේ වගේ තැනක ඉන්නේ. මේ දෙකම එක තැනකට ගේන්න බෑම. නේද? ගෙනල්ලා එකම ටීම් එකකට ගන්නකම් තමයි මේ සතියේ දවස් දෙකක් දාගෙන යන්නේ. එහෙනම් සිකුරාදා දිනේ පන්තිය හැමදාම යන්නේ නැහැ. බය වෙන්න එපා. පළවෙනි පන්තිය මේ පාඩම සම්පූර්ණ කරගත්ත ගමන් ඔයගලන්ටත් එක දිනේ දාන්න. හොඳයි. එහෙනම් අද පාඩමේ මොනවාරි ගැටලු තැනක් තියෙනවා නම් පන්ති ඉවර කරන්න කලින් ඔයගලන්ට අහලා දැනගන්න පුළුවන්. දැන් මේ අලුත් ළමයි සම්බන්ධ වෙනවා වරින් වර ඊළඟට පරණ 2022 ළමයිනුත් මේකේ කීප දෙනෙක් ඉන්නවා. ඒ වගේම තමයි මේ අලුත් ළමයින්ගේ යාළු තවම ළමයි සබ්ජෙක්ට් තෝරනවා මාරු කරනවා එහෙමත් තියෙනවනේ නේද? භූගෝල විද්‍යාව තෝරගත්ත අය තාම ඉන්නවනම් පන්ති වලට සම්බන්ධ වෙච්ච නැති අය ඉන්නවනම් ඉක්ලන්ටත් ඉක්මනට සම්බන්ධ වෙන්න කියන අපි බලා ඉන්නේ නැහැ. අපි මුල පාඩම් ටික ඉක්මනට කරගෙන යනවා. හරි දැන් අර 22 ටීම් එකේ කණ්ඩායම මේක ඉන්නවා කොහොනේ ඒ ඉන්නේ අර මුල පාඩම් වලට සම්බන්ධ වෙන්න බැරි වෙලා ඒවා මගහැරිච්ච කණ්ඩායම. එතකොට අර පහුවෙලා සම්බන්ධ වුණොත් දැන් ඔයගොල්ලන්ගේ ටීම් එක යට වෙන්නේ 2024 කණ්ඩායම පටන් ගත්ත දවසක මුල පාඩම් වලට සම්බන්ධලා එහෙම කරගන්න එක වදයන්නේ. මුල ඉඳලා පිළිවෙලට යනකොට වැඩේ ලේසි. ඒ නිසා එහෙමයි ඉන්නවනම් ඒගොල්ලන්ට කියන්න ඉක්මනට මේ පන්ති වලට සම්බන්ධ වෙන්න කියලා. මගේම නෙමෙයි කොහේ හරි කමක් නැහැ මුල ඉඳලා වැඩේ පටන් ගත්තොත් මේ වැඩේ හොඳට තේරෙන්නේ. මැද්දෙන් වැන්නාම තේරෙන්නේ නැහැ. ඒ නිසා තාම ගෙවල් වලට ලයින් එපා කියන්න දැන් ගමන ආරම්භ කරලා තියෙන්නේ. ඔයාලගේ යාළුවෝ වේගෙන් ගමන යනවා. ඕගොල්ලෝ තාම ගෙදරටලා නිදාගෙන ඉන්නවද කියන්න දන්නේ නැහැ. යාළුවෝ හොඳේ ඕගොල්ලෝ නෙමෙයි යාළුවෝ. එහෙමයිට කියන්න පොඩ්ඩක් අවදි කරලා හැරවලා ගන්න වතුර බාල්දියක් එම ගහලා. ඵලයල්ල පන්ති වලට අන්න උගන්වනවා නේද? උඹලා කියලා උදේ ඉඳන් එපා කියලා කියන්නේ. යාළුවෝ නම් කියන්නේ බෑ. හොඳයි. එහෙනම් අදට වැඩ කටයුතු මම මෙතනින් අවසන් කරනවා. සියලු දෙනාටම සුබ දවසක් වේවා. ආයුබෝවන්.